හැමෝටම වැහෙනවනේ. සමහර විට මේ ඔබ මේ ස්ථානය ඒ තරම් දැක පුරුදු නැති තැනක් වෙන්න පුළුවන්. මේ අප ඉන්න ස්ථානය මේ පෙරදෙණි විශ්වවිද්‍යාලයට සම්බන්ධ ආචාර්ය මණ්ඩලයේ ස්වාමීන් වහන්සේලා සහ ඒ වගේම අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් සකස් කරපු අක්කර 15ක ඉඩමක් පරිත්‍යාග කරලා හදපු සංඝාරාමය සහ විහාර මන්දිරය මේ තියෙන්නේ විහාර මන්දිරේ. ඒ ස්ථානයේ තමයි දැන් අපි මේ ඉන්නේ. අද දීරානන්ද හඳුරන්ගේ ගුණ සමරුව කරන්න සූදානම් වෙලා ඉන්නේ ඒ ස්ථානේ. මේ බුදුමැදුරට එන පඩිපෙළ මේ අවට දකින්න ලැබෙන ලස්සන වනාන්තරේ මේ අරණ්‍ය සේනාසනයක ස්වරූපයේ තියෙන මේ වනාන්තරය ඔබට දකින්න ලැබෙනවා. මේක ගොඩාක් සතුන් ඉන්න අපේ සතුන්ට අභය භූමියක් විදියට තියලා තියෙන මෝ ආදී සතුන් ගොඩක් තියෙනවා. ඉතින් මේ ස්ථානය මේ සම්පූර්ණ ගලෙන් නිර්මාණය කරන ලද මේ බුදුමැදුර සමහරට ඔබට පේනවා ඇති. මේ බුදුමැදුර මේ බුදුමැදුර ඉදිරිය අපි ඉන්නේ. මේ ඔක්කොම මේ පැරණි ක්‍රමයට අනුව මේ සලපතල මළුව කියන එක ඔබ දන්නවා සාමාන්‍යයෙන්. ඒ පැරණි ක්‍රමයට අනුව මේ සකස් කරපු ගල් අතුරපු රවුම් මළුවක් බුදුමැදුර වටා තියෙනවා. ඒ වගේම සම්පූර්ණ ගලෙන් නිර්මාණය කරපු පద్මාසනයක් මත බුද්ධ මන්දිරය ඉදි කරලා තියෙන මේ පద్මාසනය ඔබට පේනවා ඇති. මේක තමයි මේ පද්මයක හැඩය තියෙන ආසනය. සාමාන්‍ය බුදුමැදුරක් හදනකොට අපේ ගෘහ නිර්මාණ කලාවේ සිරිතක් තියෙන මේ පద్මාසනයක් මත ඒක සකස් කිරීම. මේ ඔබට පේන්නේ ඒ පద్මාසනය. පොළොන්නරුවේ තමයි වැඩිපුර මේ ගල් නිර්මාණ සිද්ධ කරේ. ඒ නිර්මාණවලට අනුකූලව බොහෝ දුරට පෙරදෙණි විශ්වවිද්‍යාලය සකස් කරද්දීම මේ සංඝාරාමය සහ මේ විහාර මන්දිරේ සකස් කරලා තියෙනවා. මේ ඔබට දැක ගන්න පුළුවන් වෙනවා මේ ඇතුළත බුදුමැදුරේ අභ්‍යන්තරයේ අපි මේ අද වැඩසටහන සඳහා හැම දිනාටම ඉඳ ගන්න සූදානම් කරලා තියෙනවා. මේ ඇතුළත උඩ දැක්කොත් ඔබට විශේෂ වහලයක් මේ සකස් කරලා තියෙන ගොඩාක් උස බුදුමැදුරක්. මේ පුරාණ ක්‍රමයට 6 ආකාර වෙන විදියට පිළිම වහන්සේ ඔබට පේනවා ඇති. මේ පිළිම වහන්සේ ඒත් අර පද්මාකාර හැඩේ ආසනයක් මත තැන්පත් කරලා තියෙන ලෝකඩ වලින් නිර්මාණය කරන ලද පිළිම වහන්සේ නම. දැනට අපි මෑත කාලේ හොඳ ප්‍රතිසංස්කරණයක් සිද්ධ කළා. ඒ පිළිම වහන්සේ ඔබට මේ දකින්න ලැබෙන්නේ. තාම වටිනා පිළිම වහන්සේ නම. මේක පෙරදෙණි විශ්වවිද්‍යාලයේ ඉන්න හුඟ දෙනෙකුට අප්‍රකට අප්‍රසිද්ධ තැනක් හැටියට තියෙන්නේ. මේ විදිහට. ඉතින් මේ බුද්ධ මන්දිරය ඇතුලේ අපි මේ ගත කරන්නේ. මෙතන තමයි අපි මේ කටයුතු ඉදිරියට කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔබත් සූම් තාක්ෂණය හරහා සම්බන්ධ වෙන්නේ මේ කටයුතු සඳහා. හොඳයි, මම හිතනවා මේ හුඟ දෙනෙක් දැන් එනවා මේ කාර්යය සඳහා පෙරදෙණි විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයනාංශ අපේ සෝවිත හඳුරන් වහන්සේ වැඩම කරලා ඉන්න. ඒ වගේම අමිත හඳුරන් වහන්සේ මේ කටයුතු සංවිධානය කරන. ඒ වගේම ස්වාමීන් වහන්සේලා අතරේ වික්ෂ සංගමේ සභාපති හඳුරන් වහන්සේ ඇතුළු නිවාසික ස්වාමීන් වහන්සේලා, ඒ වගේම ආචාර්ය මණ්ඩලයේ මහත්මයාත්මී වැඩි දෙනෙක් අපි සම්බන්ධ කරගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ පිරිස වැඩි කර ගැනීම හැකියාවක් නැහැ මේ පවතින තත්ත්වය යටතේ. කොහොම නමුත් අපි දැන් බලාපොරොත්තු වෙනවා මේ කටයුතු දැන් ආරම්භ කරන්න. එමනම් අපි පළමුවෙන් කරන්නේ බුද්ධ වන්දනා කටයුතු වලින් අපි මල් පහන් ඒවා දැල්වීමේ කටයුතු
අපි ආරාධනා කරන සෝබිත හඳුන්වන්සේ. හැමෝමෙන් දාන කරන් පේනවනේ. පහන මල් අත ගහන්න එළියට ඇවිල්ලා බෑග් සේවමිය කොහෙන් හරි අයින කිය. Baik, සියලු දෙනාට තෙරුවන් සරණයි. අද පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශයත් විශේෂයෙන්ම අප අධ්‍යයන අංශයේ අංශාධිපති මහාචාර්ය රෝහිත දසනායක ආචාර්යතුමාගේ උපදේශකත්වයෙන් ඒ වගේම අප අධ්‍යයන අංශයේ ආචාර්ය මදුරාවල සෝබිත පණ්ඩිත හඳුරන් වහන්සේගේ අනුශාසකත්වයෙන් ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලයත් ඒ වගේම අධ්‍යයන කටයුතු කරන සියලුම ශිෂ්‍ය ප්‍රජාවත්
මූලිකත්වයෙන් සංවිධානය කරනු ලබන උතුම් ධර්ම දේශනාමය පින්කම විශේෂයෙන් අප ප්‍රධාන වශයෙන් මෙවැනි උතුම් වූ ධර්ම දානමය පින්කමක් ඉෂ්ට සිද්ධ කරන්නට බලාපොරොත්තු වන්නේ අප විශ්වවිද්‍යාලයෙහි අප දෙපාර්තමේන්තුවේහි දශක 3කට ආසන්න කාලයක් ශාස්ත්‍ර දානයෙහි නිරත වෙමින් ශාස්ත්‍රීය වශයෙන් ඒ වගේම සමාජීය ශාසනික වශයෙන් විශාල සේවයක් ඉෂ්ට සිද්ධ කරමින් චීනයේ ආගමික කටයුත්තක නිරත වෙමින් සිටියදී අපි නොසිතූ වේලාවක අප සියලු දෙනාම කම්පා කරමින් අප අතරින් මීට වසර 4කට ඉහතදී අපවත් වන්නට යෙදුනා වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශයේහි හිටපු අංශාධිපති ඒ වගේම සමස්ත ලංකා ඉතිහාස සංගමයේහි හිටපු සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අංගුරංකිත දීරානන්ද නාහිමිපාණන් වහන්සේ සිහිපත් කරමින් සිදු කරනු ලබන ධර්ම දානමය පින්කම නාහිමිපාණන් වහන්සේ අප දෙපාර්තමේන්තුවේහි වගේම විශ්වවිද්‍යාලයෙහි සේවය කරන කාල පරිච්ඡේදය තුළ තමන්ගේ ඒ ශාස්ත්‍ර දානයෙහි නිරත වීම පමණක් නොවේ විශ්වවිද්‍යාලයෙහි සියලුම දරුදැරියන් කෙරෙහි ඒ වගේම සමාජය කෙරෙහි විශේෂයෙන් තමන් නියෝජනය කරන භික්ෂු සංස්ථාව කෙරෙහි මූලික අවධානයක් යොමු කරමින් රට සමාජය දැනුමෙන් වගේම ආගමික වශයෙන් යහපත් ස්ථානයකට තැනකට ගොදුරු කරන්නට බොහෝ අපකැප වී සේවය කරන්නට යෙදුණා. විශේෂයෙන් අද මේ සමස්ත ලෝකයේ පුරාම පවතින කොවිඩ් වසංගත තත්ත්වයන් නිසා අපට මේ ආගමික කටයුතු සිද්ධ කරන්නට වෙන්නේ සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව. විශේෂයෙන් නාහිමිපාණන් වහන්සේ අපවත් වෙලා වසර 4ක් ගත වන මේ අවස්ථාවෙහි අප මේ උතුම් ධර්ම දානමය පින්කම දෙපාර්තමේන්තුවක් වශයෙන් සංවිධානය කරන්නට යෙදුණා. විශේෂයෙන් ඒ සඳහා අපි මේ ධර්ම දේශනාමය පින්කම සඳහා සුදුසු ස්ථානයේ වශයෙන් තෝරගත්තේ දීරානන්ද නාහිමිපාණන් වහන්සේ ඒ කටයුතු කරපු සමයෙහි දශක 3ක් පමණ කාලයක් තමන් සේවය කරපු කාල පරිච්ඡේදය තුළ ශිෂ්‍ය අවදියේ මේ සංඝාරාම පරිශ්‍රයේහි අධ්‍යයනය කටයුතු සිදු කරලා ආචාර්ය මණ්ඩලයට බැඳුනට පස්සේ විශේෂයෙන් ආචාර්යවරයෙක් වශයෙන් මේ ස්ථානයේම මේ සංඝාරාම පරිශ්‍රයේම නේවාසිකව කටයුතු කරන්නට යෙදුණා. ඒ විතරක් නෙවෙයි අපවත් වන අවස්ථාව දක්වාම සංඝාරාම සහ කෙහෙල්පන්නල උභය ශාලාවෙහි ශාලාධිපති හිමියන් වශයෙන් කටයුතු කරන්නට යෙදුණා. ඒ වගේම භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් සාමූහික භික්ෂු සංගමය සමග බොහෝ සමීපව කටයුතු කරමින් එහි භාණ්ඩාගාරික දුරේද ඔබවන්නට යෙදුණා. ඒ නිසා විශේෂයෙන් අපට මේ ස්ථානයේහි ධර්ම දේශනාව පැවැත්වීම සඳහා සාමූහික භික්ෂු සංගමයෙන්ුත් විශාල ආධාර උපකාරීත්වයක් ලැබුණා. විශේෂයෙන් මේ පරිශ්‍රය පිළිබඳව මීට ටික වෙලාවකට ඉහතදී අප සංඝාරාම නේවාසිකාගාරයත් ඒ වගේම කෙහෙල්පන්න නේවාසිකාගාරය යන උභය ශාලාවන්හි පූර්ණකාලීන උපශාලාධිපති අතිගෞරවනීය ශාස්ත්‍රපති පණ්ඩිත කහගල සාරානන්ද හාමුදුරන් වහන්සේ මේ ස්ථානය පිළිබඳව ඉතාම කෙටියෙන් ඔබට පැහැදිලි කරලා දෙන්නට ඇති. විශේෂයෙන් මේ ස්ථානයේ තිබෙන වැදගත්කම පිළිබඳව
මේ මොහොතේදී අප ඒ කරුණු කාරණා සිහිපත් කරමින් විශේෂයෙන් අපි නැවතත් සිහිපත් කරනවා මේ ධර්ම දානමය පින්කම සඳහා ප්‍රධාන වශයෙන්ම අපි බොහෝම සීමිත පිරිසක් මේ සඳහා සහසම්බන්ධ වන්නේ අද සමාජයේ ලෝකයේ පවතින තත්ත්වයන්ට අනුකූලව ඒ වගේම ආචාර්ය මණ්ඩලයේ ප්‍රධාන වශයෙන් අපේ සෝවිත පණිතාඳුරන් වහන්සේත් ඒ වගේම ආචාර්ය මණ්ඩලයේ අනිත් මහත්ම මහත්මීනුත් මේ සඳහා සහසම්බන්ධ වෙලා තිබුණේ. ඒ සියලු දෙනාම මේ කටයුතු සිදු කිරීම සඳහා බොහෝම ආධාර උපකාර ආදිය ඉෂ්ට සිද්ධ කරන්න යෙදුණා. ඒකත් අපි විශේෂයෙන් සිහිපත් කරනවා. ඒ අනුව ඔබට මේ පැයක කාල පරිච්ඡේදය තුළ සිදු කරන ධර්ම දේශනාමය කටයුත්තේදී විශේෂයෙන් තමන් අද මේ සිටින කාල පරිච්ඡේදයේහි ශිෂ්‍ය ප්‍රජාව මූලික කරගෙන අපි මේ කටයුතු සිදු කරන බැවින් ඔබ ඔන්ලයින් අධ්‍යාපනය තුළ බොහෝ වෙලාවට මානසික වශයෙන් සහ කායික වශයෙන්ුත් බොහෝ වෙහෙසට පත් වෙලා සිටින බව අපි හොඳාකාරවම දන්න කාරණයක්. ඒ නිසා ටික වේලාවකට හරි දහම් පදයක් ශ්‍රවණය කරමින් තමන්ගේ මානසික සුවතාවය නැවත ඇති කරගනිමින් ඉදිරි කටයුතු සිද්ධ කරන්නට ලැබෙනවා නම් ඒක බොහොම භාග්‍යයක් විදියට අපි සලකනවා. ඒ නිසා මේ ධර්ම දේශනාමය කාල පරිච්ඡේදය තුළ ඔබට යම් කිසි ධාර්මික වශයෙන් ගැටලුවක් ප්‍රශ්නයක් ඇති වුණොත් එයටත් ඔබට අවශ්‍ය නම් ප්‍රශ්නයක් විදියට ධර්ම දේශනාව අවසානයේ අහන්නට පුළුවන්. එහෙම නැත්නම් මේ තාක්ෂණයේ තියෙන දියුණුව නිසා ඔබට අවශ්‍ය නම් chat box එකකට ඔබට ගැටලුවක් තියෙනවා යොමු කරන්නට අවස්ථාව සැලසෙනවා. ඒ නිසා කාල වේලාව අනුකූලව අපි මේ මොහොතේදී ධර්ම දේශනාව සඳහා ආරාධනා කරන්නේ විශේෂයෙන්ම මේ සඳහා අපි ඊටාම කැමැත්තෙන් යුක්තව ආරාධනා කරන්නට යෙදුනේ සංඝාරාම කෙහෙල්පන්ල උභය ශාලාවෙහි පූර්ණ කාලීන ශාලාධිපතියෙන් කටයුතු කරන විශේෂයෙන් මේ විශ්වවිද්‍යාලයේ දැනට ඒත් දශක 3කට ආසන්න කාලයක් මේ විශ්වවිද්‍යාලයෙහි ඒ තමන්ගේ සේවා කටයුතු සිදු කරන ආගමික ශාසනික වශයෙන් බොහෝ ධර්ම දේශනාමය කටයුතු වල නිරත වෙන අපේ පණ්ඩිතාඳුරන් වහන්සේට විශේෂයෙන් දීරානන්ද නාහිමිපාණන් වහන්සේ ජීවත් වෙලා සිටින කාල පරිච්ඡේදය තුළ බොහෝ කාල පරිච්ඡේදයක් ඇසුරු නිසුරු කරපු අපේ සාරානන්ද පණ්ඩිතාඳුරන් වහන්සේට මේ ධර්ම දේශනාව සිද්ධ කිරීම මේ අවස්ථාවේ බොහෝම උචිතයි කියලා විශේෂයෙන් අපි විශ්වාස කරා. ඒ වගේම පණ්ඩිතාඳුරන් වහන්සේ ඊටාම කැමැත්තෙන් යුක්තව ඒ සඳහා අපට සහයෝගය ලබා දුන්නා. විශේෂයෙන් මේ ස්ථානය සකස් කරගන්න පිළියෙල කරගන්න විතරක් නෙවෙයි අනිත් සෑම කටයුත්තකදීම මේ අවස්ථාව වෙනකම්ම බොහොම කැමැත්තෙන් තමයි පණ්ඩිතාඳුරන් වහන්සේ මේ සඳහා අපට ආධාර උපකාරීත්වය ලබා දෙන්නේ. නිසා විශේෂයෙන් අපි ඉතිහාස අධ්‍යයන අංශයේ ආචාර්ය මණ්ඩලයත් ඒ වගේම ඉතිහාස සංගමයේ ශිෂ්‍ය ප්‍රජාවත් ශිෂ්‍ය දරුදරියන් මූලික වෙලා සංවිධානය කරන මෙම ධර්ම දානමය කටයුතු සඳහා විශේෂයෙන් අපි මේ මොහොතේ ආඳුරන් වහන්සේට ආරාධනා කරන්නට අවශ්‍යයි, පිළිගන්නට අවශ්‍යයි. විශේෂයෙන් අප අධ්‍යයන අංශයේ අංශාධිපති මහාචාර්ය රෝහිත දසනායක මහත්මයාත් මේ සඳහා සම්බන්ධ වෙනවා. එතුමා වෙනුවෙන් ඒ ආචාර්ය මණ්ඩලයේ සියලු දෙනා වෙනුවෙනුත් ඒ වගේම සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙනුත් අපි නැවත වතාවක් මේ ධර්ම දේශනාව පවත්වන ලෙස අප සංඝාරාම කෙහෙල්පන්ල උභය ශාලාවන්හි පූර්ණ කාලීන ප්‍රශාලාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත කහගල සාරානන්ද පණ්ඩිතාඳුරන් වහන්සේට ඉතාමත් පාදාභිවන්දනයෙන් යුක්තව ආරාධනා කර සිටිනවා. තෙරුවන් සරණයි. ඔබටත් පිළිවාසේ තේනවා
අපි සාමූහික සජ්ජායනය කරන සම්බුද්ධ වන්දනාව හැම දිනම මාත් සමග එකතුව සම්බුද්ධ වන්දනාවත් සම්බුද්ධ පූජාවත් කරමු. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුදු ගුණ සීකරමු. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති. බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි. සාදු සාදු සාදු. ආලෝක පූජාව. ඝනසාරප්පදිත්තේන දීපේන තමදංසිනා තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං. සුවඳ පූජා. සුගන්ධිකාය වදනං අනන්ත ගුණ ගන්ධිනා සුගන්ධිනාහං ගන්ධේන පූජයාමි තථාගතං. මල් පූජා. වන්න ගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සම්පති පූජයාමි මුනින්දස්ස සිරිපාද සරෝරුහි. පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතේන ච හෝතු මොක්ඛං උප්පං මිලායාති යථායි ධම්මි කායෝ තථායාති විනාශ භාවං. ත්‍රිවිධ චෛත්‍ය වන්දින. වන්දාමි චේතියං සම්බං සම්බදානි සුඛිතං. ශාරීරික ධාතු මහා බෝධි බුද්ධ රූපං සකලං සදා. බෝධි වන්දනා. යස්ස මූලේ නිසින්නෝව සම්බාරි විජයං අකා පත්තෝ සබ්බං යුතං සත්තා වන්දේ තං බෝධිපාදකං. ඉමේ ඒතේ මහා බෝධි ලෝකනාතේන පූජිතා අහං පිතේ නමස්සාමි. බෝධි රාජා නමස්තුතේ. කමා කරගනි. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමි බන්තේ ගෝරිපඤ්ඤ
තථාගත ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සම්බ දුක්ඛා පමුඤ්චතු දේවෝ වස්සතු කාලේන සස්ස සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ සාදු සාදු සාදු. සුදුසු තෙරුවන් සරණයි හැම දෙනාටම. මම හිතන්නේ පහසුවෙන් ඉඳගෙන ඉන්නවා කියලා. උසමදින මේ වගේ තව කුසම කරන්න බලන්න. පහසුවෙන් උසමදි වගේ දේවල් නවදත්තා. දැයි අපි පළමුවෙන්ම අවසරයි ඉතිහාස අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රතිපාචාර්ය අපගේ කල්යාණ මිත්‍ර ආචාර්ය මధుරාවල සෝභිතහාමුදුරන් වහන්සේ, ඒ වගේම ආචාර්ය මණ්ඩලයේ අමිතහාමුදුරන් වහන්සේ, ඒ වගේම ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා අතර සාමූහික භික්ෂු සංගමේ සභාපති හාමුදුරුවෝ ඇතුළු ශිෂ්‍ය හාමුදුරන් වහන්සේ, ඒ වගේම මේ උතුම් අවස්ථාවට සම්බන්ධ වී සිටින ඉතිහාස අධ්‍යනාංශයේ පෙරදින විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යනාංශයේ ආචාර්ය මණ්ඩලයේ කාරුණික පින්වත් මහත්මයාන් ඇතුළු හැම දෙනාගේම අවසරයි. අපි මේ සිද්ධ කරන්න යන කාර්යය, මේ සිදු කරමින් සිටින කාර්යය ඊටාම උතුම් කටයුත්තක්. පෙරදින විශ්වවිද්‍යාලයේ මම හිතන්නේ දශක 3ක විතර කාලයක් අපේ නුරංගෙත දීරානන්ද හාමුදුරන් වහන්සේ ආචාර්යවරයෙක් හැටියට කටයුතු කළා. ඒ පැත්තෙන් අධ්‍යනාංශය සම්බන්ධ වෙලා උන්වහන්සේ අපවත් වෙලා වසර 4ක් සම්පූර්ණ වීම නිමිති කරගෙන මේ ගුණ සැමරුම අපි සිද්ධ කරන්නේ. ඒ වගේම සංඝාරාමයේ සම්බන්ධව ගත්තොත් උන්වහන්සේ මම 1990 වර්ෂයේ විශ්වවිද්‍යාලයට එනකොටත් උන්වහන්සේ සංඝාරාමයේ නිවාසිකව වැඩ හිටියා. එතෙන් සිට උන්වහන්සේ සංඝාරාමයේ කාලයක් නිවාසිකව හිටියා. ඒ වගේම ශාලාධිපතින් වහන්සේ හැටියට කටයුතු කරා, ජ්‍යෙෂ්ඨ අධ්‍යයන උපශාලාධිපතින් වහන්සේ හැටියට කටයුතු කළා, අධ්‍යයන උපශාලාධිපතින් වහන්සේ කෙනෙක් හැටියට කටයුතු කළා. සංඝාරාමයේ පරිපාලන කටයුතු වලටත් මම හිතන්නේ විශ්වවිද්‍යාලයේ පරිපාලන කටයුතු වලට සම්බන්ධ වෙලා විශාල සේවයක් කරා. අධ්‍යයන සහ පරිපාලන කියන අංශ දෙකටම සම්බන්ධව දීරානන්ද හාමුදුරන් වහන්සේ කටයුතු කළා. ඉතින් උන්වහන්සේ මේ පරිසරයේ සංඝාරාමයේ සහ මේ විහාර මන්දිරයේ සහිත මේ පරිසරයේ බොහෝ කාලයක් වැඩ වාසය කළා. අපේ අමිත හාමුදුරුවෝ මතක් කළා වගේ අපි බලාපොරොත්තු නොවුණු අවස්ථාවක තමයි උන්වහන්සේ අපවත් වුණේ. එයින් එක පැත්තකින් අධ්‍යනාංශයට විශාල පාඩුවක් සිද්ධ වුණා. ඒ වගේම ශාසනයටත් උන්වහන්සේ බොහෝ පිරිමහින වික්ෂුන් වහන්සේ නමක්
ශාසනික ආගමික ජාතික හැම අංශයකම වැඩ කටයුතු සිදු කළා තියෙනවා. උන්වහන්සේ සිහිපත් කරමින් අපි මේ කටයුත්ත සිදු කරන්නේ මේ ගුණ සැමරුම. ඉතින් අපි මෙතෙන් සිට බලාපොරොත්තු වෙන්නේ දැන් වෙලාව උදෑසන 10යි. අපි හෝරාවක විතර කාලයක් ගන්න බලාපොරොත්තු වෙනවා අපි කරන මේ අධ්‍යාත්මික සුවතා වැඩසටහන සඳහා. ඉන්පසුව මේ පැමිණි හැම දිනාටම සුළු සංග්‍රහයක් සූදානම් කරලා තිබෙන ඒ කටයුත්තෙන් අනතුරුව හැම දිනම එකතු වෙලා පුණ්‍යානුමෝදනාව සිදු කරලා මේ වැඩ කටයුතු නිමා කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් හොඳයි. එහෙමනම් අපි අපේ මේ මූලික කටයුත්තට ධර්ම දේශනාවක් හැටියට මේ කටයුත්ත අපි සඳහන් කරලා තිබ්බට ඇත්ත වශයෙන්ම ඊට වැඩි ටිකක් වෙනස් සංසුන් වීමේ අභ්‍යාසයක් හැටියට තමයි මම මේ කාර්යය කරන්න බලාපොරොත්තු වෙන්නේ. හොඳයි මම ආරාධනා කරනවා මේ බුද්ධ මන්දිරයේ ඉන්න අපේ ස්වාමීන් වහන්සේලාටත් අනිත් මහත්ම මහත්මීන්ටත් පහසු ඉරියව් වලට එන්න tempත් වෙන්න. ඔබ ළඟ ජංගම දුරකථනයක් තියෙනවා නම් ඒක එක්කෝ ඔෆ් කරගන්න පුළුවන් නැත්නම් නිහඬ කරලා තියන්න පුළුවන්. හොඳයි. එහෙමනම් අපි මේ මානසික සුවතා අභ්‍යාසය ආරම්භ කරනවා හැම දිනාටම ප්‍රයෝජනෙයි පිණිස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. අවසරයි හැම දෙනාගෙන්ම අපි මේ මොහොතේ කරන්න යන කටයුත්ත බුදුදහමේ උගන්වන මූලික අභ්‍යාසයක්. ඒ තමයි මේ මානසික සංසුන් බව කියන කාරණා. අපි මෙහිදී මූලික අංශ 3කට අවධානය යොමු කරනවා. පරිසරය, කය සහ මනස. එතකොට අපි මුලින්ම මේ අභ්‍යාසයේදී අපේ ශරීරයට අවධානය යොමු කරමු. දැන් ඔබ ඉන්න ඉරියව්ව කුමක් වුණත් කමක් නැහැ. ඒ තමන් ඉන්න ඉරියව්වට මේ වෙලාවේ අවධානය යොමු කරන්න. ශරීරයට අවධානය ගන්න. අපේ ශරීරයට අවධානය ගන්න පුළුවන් අපිට විවිධ ක්‍රමවල. මේ ශරීරය අපිට ස්පර්ශ කරන්න පුළුවන්. ස්පර්ශ කරන්න පුළුවන් අපිට. ස්පර්ශ කරපුවාම අපිටම අපේ ශරීරයට අවධානය ගන්න පුළුවන්. කයට හිත යොමු කරගන්න. දැන් බලන්න ශරීරයට හිත යොමු කරගෙන අපි මේ ඉන්න ඉරියව්ව පහසු කරගන්නවා. සැහැල්ලු කරගන්නවා. කොහොමද අපි පටන් ගන්න? අපිට පුළුවන්කම තිබෙනවා යටි කයෙන් පටන් ගන්න. යටි කය කියලා කියන්නේ මේ ඉනෙන් පහළ කොටස. අපිට පුළුවන් ශරීරයේ කොටස් කීපයකට බෙදා ගන්න. වම් කකුල, දකුණු කකුල, බඩ, පපුව, බෙල්ල, හිස ආදී වශයෙන්. ඒ වගේම වම් අත, දකුණු අත. දැන් අපිට පුළුවන් ඔය ශරීරාංගවලට අවධානය යොමු කරන්න. අවධානය යොමු කරලා අපි කරන්නේ ඒ කය සැහැල්ලු කරගන්න, පහසු කරගන්න. මුලින්ම අවධානය යොමු කරන්න තමන්ගේ වම් කකුල. වම් කකුලට අවධානය යොමු කරන්න. දැන් මේ මොහොතේ වම් කකුල තියෙන විදිහ ඔබට දැනෙනවා. එය අපහසුවකින් නම් තියෙන්නේ. ඔබට පුළුවන් ඒක පහසු කරගන්න. දැන් තියෙන ඉරියව්ව අපහසු නම් ඒක පහසු ඉරියව්වක තියන්න. දැන් පහසු කියලා කියන්නේ නිතරම අපේ ශරීරාංගයක බර අපි දරන්නේ නැතුව කෙලින්ම ඒක පොළවට යන විදිහට ඒක
තියන්න පුළුවන් නම් ඒ ශරීරාංගය අපිට පහසුවක් වෙනවා. එහෙනම් වම් කකුලට හොඳට අවධානය යොමු කරලා ඕනනම් අපිට පුළුවන් මේ කකුල අතින් අල්ලලා ඒ කකුල පහසු විදියකට තියාගන්න. ඒක Tamanට පහසු විදිය තමයි වැදගත්. අනිත් එක්කෙනා ඉඳගෙන ඉන්න විදිය අපිට එච්චර වැදගත් නෑ. අපි සමහර වෙලාවට බලනවා අනිත් එක්කෙනා ඉඳගෙන ඉන්න ඉරියව්ව දිහා. නමුත් මේ ශරීරය පහසු කිරීමේ අභ්‍යාසවලදී වැදගත් වෙන්නේ අනිත් එක්කෙනා ඉඳගෙන ඉන්න ඉරියව්ව. තමන් බලන්න ඕන තමන්ගේ ශරීරයේ අංගය ඒක පහසුවෙන් තියෙනවා. එතකොට වම් කකුල එහෙම හොඳට ස්පර්ශ කරලා බලලා ඒක හරි විදිහට තියනවාද කියලා බලන්න. බලලා එහෙම තියන්න. ඊළඟට දකුණු කකුල. ඒකටත් අවධානය යොමු කරන්න. යොමු කරලා බලපුවහම ඒකත් පහසු ඉරියව්වක තියාගන්න. නමලා තියෙන්න පුළුවන්, දිග හැරලා තියෙන්න පුළුවන්. යම් කිසි විදියකට අකුලල තියාගෙන ඉන්නවා වෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෙවෙයි. වැදගත් වෙන්නේ ඔබේ දෙපා වඩා පහසුවෙන් සැහැල්ලුවෙන් තියනවාද කියන එක. එහෙම තියාගන්න. මේක අවධානයෙන් අවබෝධයෙන් කරන වැඩක්. පුරුද්දට කරන වැඩක් නෙමෙයි. දැන් ඔන්න යටි කය සැහැල්ලු කරගන්න. ඊළඟට උඩුකය ඉනින් උඩ කොටසට අවධානය යොමු කරනවා. ඉනින් උඩ කොටස අපි කොටස් 4කට විතර වෙන් කර ගන්නවා. බඩ, පපුව, බෙල්ල, හිස. මේ කොටස තමයි අපේ ශරීරයේ හුඟක් වැදගත් ඉන්ද්‍රිය පිහිටලා තියෙන්නේ. හෘදේ වස්තුව, පෙනහළු ආදී වශයෙන් ගත්තම ඇස්කම්, නාසා වගේ ඉන්ද්‍රිය ගත්තම හුඟක් සංවේදී සහ වැදගත් ඉන්ද්‍රිය පිහිටලා තියෙන්නේ මේ කොටස. එතකොට අපි යම්කිසි දෙයක නිරත වෙනකොට ඒ උඩුකය සැහැල්ලුවෙන් පහසුවෙන් තියාගන්න. දැන් මේ මොහොතේත් බලන්න අපි බඩට අවධානය යොමු කරලා බලන්න. දැන් බඩ හිර වෙලා තද වෙලා තියෙනවා. සමහරවිට අපි ඇඳගෙන ඉන්න ඇඳුම නිසා එහෙම හිරවීමක්, තදවීමක් තියෙනවා. ඒක අපිට සැහැල්ලු කරගන්න පුළුවන්. එහෙමම. ඉන්න ඉරියව්ව ඉඳගෙනම ටිකක් එහෙම සැහැල්ලු කරගන්න පුළුවන්. ඊළඟට පපුව. ඒත් ඇඳගෙන ඉන්න ඇඳුම නිසා හිර වෙලා තද වෙලා තියෙනවාද කියලා එහෙම බලන්න. බලලා එහෙම සැහැල්ලු කරගන්න. පහසුයි. බෙල්ල. ඇද වෙලා නැමිලා එහෙම නැතුව සැහැල්ලුවෙන් තියාගන්න, ඍජුව තියාගන්න හොඳයි. හිස කෙලින් තියාගන්න එක වඩා සුදුසුයි. හැබැයි ඇඟ හිර කරගන්න හොඳ නැහැ. දැන් අපි සමහර වෙලාවට කය ඍජුව තියාගන්න කිව්වම අපි හිර කරගන්නවා. ඊට පස්සේ අමාරුවෙන් ඉන්නේ. එහෙම නෙමෙයි. සැහැල්ලුවෙන් තියාගන්න. ඍජුව තියාගන්නේ අපි උඩුකයේ ශ්වසන ක්‍රියාවලියෙම පහසුවෙන්. ඊළඟට දැන් ඔන්න බඩ, පපුව, බෙල්ල, හිස අපි සැහැල්ලුවෙන් පහසුවෙන් තියාගන්න. ඊළඟට වම් අතත් ඔබට ටිකක් දිග ඇරලා අත ක්‍රියාත්මක කරලා ඒකත් Tamanට පහසු තැනක තියාගන්න. උඩු පැත්තට තියනවා නම් එහෙම, කුකුලේ තියාගන්නවා එහෙම, කලවා මත, දන හිස මත තියාගන්න පුළුවන්. අනිත් එක්කෙනා තියන් ඉන්න විදිය වැදගත්. මම බලන්නේ මගේ වම් අත පහසුවෙන් මට තියාගන්න. දකුණු අතත් එහෙම. අත දිග ඇරලා අත ක්‍රියාත්මක කරලා ටිකක්. අත පහසු ඉරියව්වක තියාගන්න. දැන් බලන්න අපි බොහොම පහසුවෙන් ඉන්නවා. පහසු ඉරියව්වක ඉන්නවා. මේ කය පහසු කරගන්නේ මොකද? ඕනෑම කටයුත්තකදී ඕනෑම ක්‍රියාවකදී කය වැදගත්. කය පිහිටුවාගෙන තියෙන ආකාරය වැදගත්. මේ මොහොතේ ශරීරයේ තියාගෙන ඉන්න ආකාරය වැදගත්. එහෙම. දැන් ඔන්න කය අපිට ওই විදිහට සැහැල්ලු කරගන්න පුළුවන්.
ඕනෑම ක්‍රියාවක දැන් විශේෂයෙන් අධ්‍යාපන කටයුතු වලදී නැත්නම් ශාස්ත්‍රීය කටයුත්තකදී විශේෂයෙන් යම් කිසි දෙයක් මනස තදින් මෙහෙवला කරන කාර්යයකදී මේ කය තියාගන්න ආකාරය වැදගත්. මොකද හේතුව මනස නිතරම කය පැත්තට හැරෙනවා. දැන් ශරීරයෙන් මොන හරි සිග්නල් එකක් නැත්නම් සංඥාවක් ආවොත් මතුවනොත් වහාම මනසේ පැත්තට හැරෙනවා. එතකොට අපි අවධානය යොමු කරගෙන හිටියේ කාරණේට හිත යොමු වෙන්නේ නැහැ. හිත කය පැත්තට හැරෙනවා. ඒක සාමාන්‍ය ස්වභාවය. ඒක නිසායි කය සැහැල්ලු කරගන්න. දැන් බුදුරජාණන් වහන්සේගේ දේශනාවට මම මෙතෙන්දි පොඩ්ඩක් සම්බන්ධ වුණොත් උන්වහන්සේගේ ඔය සූදානම සඳහන් කරලා තියෙනවා අරඤ්‍යගතෝවා රුක්කමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා නිසීදති පල්ලංකං ආභජිත්වා උජුං කාය. දැන් මේ පාලි වාක්‍යය මම තේරුම් කරන්න. නිසීදති කියන්නේ ඉඳ ගන්න. පල්ලංකං ආභජිත්වා කියන්නේ යටි කය පහසු විදියකට තියාගන්න. උජුං කායං කියුවේ උඩ කය කෙලින් තියාගන්න. ඒ විදියට. ওই විදියට කය පහසු කරගන්න පුළුවන්, සැහැල්ලු කරගන්න පුළුවන් අපිට ඕනෑම කටයුත්තකදී එම අවශ්‍යයි. ඊළඟට තව දෙයක් මෙතෙන්දි දැනගන්න ඕන අපි. ශරීරයේ තියෙන ස්වභාවික සංසිද්ධි ටික. බඩගිනි වෙනවා. පිපාසය එනවා. මේක ප්‍රධාන දෙකක්. ඊළඟට මල මුත්‍රා පහ කිරීමේ අවශ්‍යතාවය පැනනවා. එතකොට අපි යම්කිසි ක්‍රියාකාරකමක යෙදෙන්න පෙර ඔය හතර ගැන සැලකිලිමත් වෙනවා. බඩගින්න සහ පිපාසය. ඒක මද පමණට ආහාර ගැනීම, පිපාසය සංසිඳවා ගැනීම වැදගත්. කය සංසුන් කිරීම සඳහා. ඊළඟට ශරීරයට ගත්ත දේවල් බහිස්රාවී වෙනවා, පිට කරනවා. ප්‍රධාන වශයෙන් මල මුත්‍රා. වේග දරාගෙන ඉන්න හොඳ නැහැ. ඒවා මල මුත්‍රා පහ කරලා ඒ පැත්තෙන් කය සැහැල්ලු කරනවා. එතකොට අපිට සෑහෙන වෙලාවක් ශරීරය පහසුවෙන් සැහැල්ලුවෙන් තියාගන්න පුළුවන්. දැන් ওই විදිහට අපිට පුළුවන්කම තියෙනවා කය තැම්පත් කරගන්න, පහසු කරගන්න, සැහැල්ලු කරගන්න. කිසියම් කාර්යයක යෙදෙනවා. ඊළඟට මනස ගැන කියද්දී බුදුරජාණන් වහන්සේ පනිදාය පරිමුඛං සතෙන් උපට්ඨපෙත්වා. ඒක ටිකක් ගැඹුරු කාරණයක්. අනිදි කියලා කියන්නේ අපි කරන කාර්යයට පූර්ණ අවධානය තියා ගැනීම, මූලික අවධානය තියා ගැනීම. පරිමුඛං සතෙන් කියන්නේ ප්‍රමුඛ අවධානය, මූලික අවධානය, මූලික සිහිය. දැන් අපිට ගැටලුවක් එනවා දැන් අධ්‍යාපන කටයුත්තකදී වුණත් වෙනත් කාර්යයකදී වුණත් මේ පරිමුඛ සතිය පවත්වන්න බැරුව යන මූලික අවධානය කියලා අපි හොඳ සිංහලෙන් කියමු. මේක පරිමුඛං සති. පරිමුඛ කියන්නේ ප්‍රමුඛ කියන්නේ, මූලික කියන්නේ. සති කියන්නේ පූර්ණ අවධානය, අවදිමත් බව. සමහර විට ඒක පවත්වන්න බැරුව යන. ඒක පවත්වන්න බැරි හේතු කීපයක් තියෙනවා. අභ්‍යන්තර හේතු ටිකක් තියෙනවා, බාහිර හේතු. බාහිර හේතු තමයි අපි ඉන්න පරිසරය. අපි තෝරාගෙන ඉන්න පරිසරය, මේ ඉන්න පරිසරයෙන් පටපිටාවෙන් බාධා එනවා නම් අර පරිමුඛ සතිය පවත්වන්න බැරුව යනවා, මූලික අවධානය පවත්වන්න බැරුව යනවා. ඒක නිසා අපි උත්සාහ කරන්න ඕන අපි යම්කිසි විශේෂ කටයුත්තක යෙදෙනකොට පරිසරය පොඩ්ඩක් සංසුන් කරලා තියාගන්න. එහෙම නැත්නම් සංසුන් පරිසරයකට අපි මාරු වෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ අරඤ්‍යගතෝවා රුක්කමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා කියන්නේ. ඒකෙන් කියන්නේ පරිසරය අපේ කාර්යයට සහාය ලැබෙන විදිහට සකස් කර ගැනීම එක්කෝ එහෙම නැත්නම් එවැනි පරිසරයකට අපි මාරු වෙනවා. මාරුනාම අර පරිසරයේ විසින් කරන බලපෑම අවුල් වෙනවා. ඒ බාහිර කාරණේ ඊළඟට අභ්‍යන්තරෙන්ොත් අපිව සමහර වෙලාවට නොසන්සුන් කරනවා. යම්කිසි වැඩක යෙදিলা ඉන්නවා.
අභ්‍යන්තරයෙන් අපිව නොසන්සුන් කරන සාධක මොනවාද? මම ඒක මෙහෙම කියන්නම්. අපිට තියෙනවා වැඩ, රාජකාරී, යුතුයකම්, වගකීම් කියලා හතක්. අපි හැමෝම කරනවා. හොඳට මේක අවධානයට ගන්න. වැඩ කිව්වම අදහස් කරන්නේ අපේ පෞද්ගලික වැඩ. ආහාර පාන ගන්න ඒවා, ඔය ශරීරයේ පිළිබඳ වැඩ කටයුතු, ඔය වාක් අපේ පෞද්ගලික වැඩ තියෙනවා. වැඩ. ඊට පස්සේ රාජකාරී තියෙනවා. රාජකාරී කියන්නේ අපි වෘත්තීය වශයෙන් යම් වැඩවල යෙදලා ඉන්නවා. ජීවිතේ පවත්වාගෙන යන්නේ යම්කිසි ආදායම් මාර්ගයක් ලබා ගැනීම සඳහා හෝ දිවි පැවැත්මට අදාළව අපි රාජකාරී මේ වශයෙන් කරන වැඩ. ඊළඟට යුතුයකම් කියලා කොටසක් තියෙනවා. අපිට අනිත් මිනිස්සු උදව් උපකාර කරනවා. ඒ මිනිස්සු වෙනුවෙන් අපි කරන දේවල් යුතුයකම්. සෝබාදහම අපිට උදව් කරනවා. පරිසරයේ සෝබාදහම වෙනුවෙන් අපි කරන යුතුයකම් කියලා කොටසක් තියෙනවා. ඒවට කවුරුවත් ගෙවීම් කරන්නේ නැහැ යුතුයකම් වල. අපේ ජීවිත පැවැත්මට සෙසු මිනිස්යාගෙන් සතා සීපාවගෙන් ගහකොළ පරිසරයෙන් ලැබෙන උදව් වෙනුවෙන් පෙරලා අපේ යුතුයකම් කොටසක් අපි ඉෂ්ට කරනවා. ඒවත් තියෙනවා. ඊළඟට වගකීම්. අපේ දැනුම, අපේ හැකියාව, අපේ ශක්තිය අනුව අපි යම් වගකීම් දරන. එතකොට මේ හතර මතකද? වැඩ, රාජකාරී, යුතුයකම්, වගකීම්. මේ හතරෙන් අපිව නොසන්සුන් කරනවා. අපිව නොසන්සුන් කරනවා. ඇයි? වැඩ වැඩි වුණොත්, රාජකාරී අතපසු වුණොත්, යුතුයකම් මගහැරුණොත්, වගකීම් නිසි විදියට දරන්න බැරි වුණොත් අපි නොසන්සුන් වෙනවා. ඔන්න අපේ මනස නොසන්සුන් වෙන එක සාධකයි. මේක අභ්‍යන්තර සාධක. අභ්‍යන්තර සාධකයි. එතකොට අපි මෙන්න මේක ගැන සැලකිලිමත් වෙනවා. අපි වැඩ, රාජකාරී, යුතුයකම්, වගකීම් නොකරම ඉන්න බෑ අපිට. කරන්න වෙනවා. එතකොට අපි කරන්නේ සීමිත ප්‍රමාණයකට ඒක කළමනාකරණය කරගන්නවා කියලා කියන්නේ. කළමනාකරණය. වැඩ වුණත් වැඩ බහුල කරගන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ අපිට උගන්වලා තියෙනවා අප්පකිච්චෝ ලහුක වුත්ති ඔය වගේ දේවල්. අප්පකිච්චෝ කියලා කියන්නේ දැන් අපිට කරන්න නම් වැඩ ගොඩාක් තියෙනවා. නමුත් ඔය වැඩ ඔක්කොම අපි කරන්න අවශ්‍ය නැහැ. තව අය ඉන්න වැඩ කරන්න ඒගොල්ලන්ටත් කරන්න පුළුවන්. මටත් කරන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. මම මේ අත්‍යවශ්‍ය සීමිත වැඩ ටික විතරක් අපි තෝරගන්න. ප්‍රමුඛතා ලයිස්තුවක් හදාගන්නවා අපේ ජීවිතේ. ඔක්කොම වැඩ බදාගන්නේ, ඔක්කොම වැඩ බාරගන්නේ. ඒ වැඩ ටික විතරක් අපි කරනවා. එතකොට අපි වැඩ වලින් නොසන්සුන් වෙන්නේ නැහැ, පීඩාවකටපත් වෙන්නේ. වැඩ බහුල නැහැ, වැඩ වැඩි වෙලා. ඒකයි තියෙන්නේ. ඊළඟට රාජකාරී. රාජකාරී කියලා කියන්නේ අපි වෘත්තීය වශයෙන් වගකීමක් සහිතව යම්කිසි වැඩ කොටසක් කරන්න අපි බැඳිලා ඉන්නේ. බාරගෙන. ඒකෙත් අපි හරියට නිශ්චිතව අපේ රාජකාරී කොටස මොකක්ද කියලා හරියටම දැනගෙන පුළුවන් දේ බාර ගන්න. දැන් සමහර වෙලාවට අපි සමහර වෘත්තීන් තියෙන හරිම සංකීර්ණයි. ඒ වෘත්තිය ඇතුලේ වැඩ බහුලයි. කාර්ය බහුලයි, වෙහෙස වැඩි. සමහර විට අපිට අපේ ධාරිතාව නැත්නම් අපේ කැපැසිටි එක බලන්න නැතුව අපි ඒ වෘත්තිය බාර ගන්නවා. බාරගත්තයින් පස්සේ එතන ඉඳලා ලොකු වෙහෙසකට පත්. වෘත්තීය කටයුතු මගහැරෙන ඔය දේවල් සිද්ධ වෙනවා. එතකොටත් අර මනස නොසන්සුන්. ඒ නිසා අපි නිතරම අපේ හැකියාව, අපේ දක්ෂතාව අපිට පුළුවන් ප්‍රමාණය අන්න ඒක සැලකිල්ලට අරගෙන තමයි වෘත්තීයමය තත්ත්වයක් වුණත් අපි බාරගත්තේ. ඊළඟ දෙක තමයි යුතුයකම් සහ වගකීම්. යුතුයකම් අපි ඉෂ්ට කරන්න ඕන අපේ පැවැත්ම වෙනුවෙන් සෙසු මිනිස්සුયો අපිට උදව් කරනවා. සතා සීපාව උදව් කරනවා. මේ ගහකොළ නිසා අපි හුස්ම ගන්න. අපි දවසේ වැඩිම කරන කාර්යය මොකක්ද? හුස්ම ගන්න.
නිකම්ම ගන්න අපිනේ. හැබැයි ඒ හුස්ම ගන්න පුළුවන් වෙලා තියෙන්නේ ගහකොළ නිසා. එහෙනම් අපිට යුතුයකමක් තියෙනවා මොකද? ගහකොළ හිටවන්න. ගහකොළ හිටවන්න. ඒක යුතුයකමක්. යුතුයකමක්. අපි කෑමට ගන්න ආහාරවලින් 99%ක්ම ශාකවල ගෙඩි, අල, ඇට ඕවනේ අපි ආහාර වශයෙන් ගන්න. එතකොට ශාක වලින් අපි යැපෙන ගස් වල. එහෙනම් අපිට පෙරලා ශාක වෙනුවෙන් යුතුයකමක් කරන්න. ඔය විදිහට සතා සීපාවන්ගෙන් අපිට ගොඩාක් සේවයක් සිද්ධ වෙනවා අපේ පැය. සෙසු මිනිස්යන්ගෙන් අපිට ගොඩාක් උදව් තියෙන උපකාර තියෙනවා අපේ පැවැත්මට. බුදුරජාණන් වහන්සේ ඒක අපිට උගන්වලා තියෙනවා පරපටිපත්තා මේ ජීවිකා. මේ ජීවිකා කියන්නේ මගේ ජීවිතය. පර කියන්නේ මා නොවන සියලුම සාධක. සෙසු මිනිස්යෝ සතා සීපාව ගහකොළ පරිසරය ඇතුළු සමස්ත ජීව පද්ධතියටම තමයි පර කියන්නේ. පටිබද්දා මගේ ජීවිතයේ සමස්තය සමග බැඳිලා තියෙනවා. එහෙනම් මට යුතුයකමක් තියෙනවා ඒ පර මා නොවන සියලු සාධක වෙන්නේ යමක් කරන්න. මම ඒවයින් යම් යම් දේ ලබා ගන්න නිසා. එතකොට එතෙන්ති තමයි අපිට යුතුයකම් කියන කොටස මතුවෙලා. හැබැයි ඒකත් අපි යම් ප්‍රමාණයකට වෙහෙසටපත් නොවන විදිහට ඒ ටික කරන්න පුළුවන්. ඊළඟට තමයි වගකීම්. වගකීම් බාර ගැනීම සාමාන්‍ය හොඳ මිනිස්සෙගේ ලක්ෂණයක්. වගකීමක් කියලා කියන්නේ තමන්ට තියෙන දැනුම, හැකියාව, පළපුරුද්ද, දක්ෂකම, අත්දැකීම් ආදිය පදනම් කරගෙන යම්කිසි විශේෂ කාර්යභාරයක් තමන් බාර ගන්න. හොඳයි මම මේක කරන්නම්, මම මේක කරලා දෙන්නම් ආදී වශයෙන්. ඒක වෘත්තීමය කටයුත්තක් හැටියට නෙමෙයි අපි සලකන්නේ. ඒකත් මේ ලෝකයට කරන සේවයක් හැටියට අපි යම් යම් වගකීම් බාර ගන්නවා. හැබැයි ඒක බාර ගනිද්දිත් අපි අපිට තියෙන කාලය, වේලාව, හැකියාව, දක්ෂතාවය මේවා අපි සැලකිල්ලට ගන්නවා. සැලකිල්ලට ගත්තොත් අන්න මානසික පීඩාවක් එන්නේ. නැත්තම් අපි වගකීමක් බාරගෙන වගකීම පස්සට ගිහිල්ලා හැරලා ඊට පස්සේ අනිත් අය දොස් කියනවා, චෝදනා කරනවා, ඔයා මේ වැඩේ බාරගත්තා කෝ කරන්නේ නැහනේ ආදී වශයෙන්. එතකොටත් අපිට මනස නොසන්සුන්. එතකොට මෙන්න මේ කාරණා හතර වැඩ, රාජකාරී, යුතුයකම් වගකීම් වලින් අපේ මනස නොසන්සුන්. ඒක නිසා අපි ඔය හතරේ යෙදෙනකොට අපිට ඔරොත්තු දෙන අපිට දරන්න හැකි ප්‍රමාණය, ධාරිතාව කියලා අපි කියන එකට. දරන්න පුළුවන් ප්‍රමාණය, අපේ දැනුමේ ධාරිතාව, පළපුරුද්දේ ධාරිතාව. කායික වශයෙන් වුණත් සමහර වැඩ අපිට කරන්න බෑ. එච්චර කාය ශක්තිය නැහැ අපිට. ඒකෝර ඒ වගේ එකක් බාර ගන්න බෑ. දැනුම නැහැ සමහර දේවල් කරන්න. එතකොට එවැනි දැනුමක් නැති දේ බාර ගන්න. සමහරට සමාජ සම්බන්ධතා වලින් කරන වැඩ. එහෙම සමාජ සම්බන්ධතා නැත්නම් අපිට ඒ කටයුත්ත කරන්න බෑ. මේ විදිහට මේවා වල යෙදෙද්දී අපි පමණට බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් තියෙනවා මත්ඤ්ඤු කිය. මත්ත කියන්නේ මාත්‍රාව කියන එක. ඤ්ඤු කියන්නේ දන්නවා කියන එක. මාත්‍රාව දැනගෙන කටයුතු කිරීම කියලා. ඒක හරිය වැදගත් ජීවිතේ. නැත්තම් අපි වැඩ වලින්, යුතුයකම් රාජකාරී වලින්, වගකීම් වලින් මිරිකිලා ඉන්නවා. එතකොට අපි නොසන්සුන්. මනස සංසුන් නැහැ. එහෙනම් අපි අද මේ කතා කරන්නේ කොහොමද සංසුන් වෙන්නේ? රිලැක්ස් වෙන්නේ කොහොමද කියන එක. අපි කය සංසුන් කරගන්න අභ්‍යාසවල අපි යෙදෙන්න ඕන. අර අපි මුලින් කියපු කාරණා. ඊළඟට මනස සංසුන් කරගන්න ඕන. මනස නොසන්සුන් වෙන කාරණා තියෙනවා. ඔය අපි කතා කරේ අභ්‍යන්තර සාධක, වැඩ රාජකාරී, යුතුයකම් වගේ. බාහිර සාධක, බාහිර පරිසරයේ සමහර වෙලාවක ශබ්ද ഘോഷා, අනිත් අයගේ ක්‍රියාකාරකම් මේ වගේ දේවල් ටිකක් බලපානවා නොසන්සුන් වෙන්න. ඒ වගේ දේවල් වුණත් පුළුවන් තරම්
මෑත් වෙලා කටයුතු කිරීම අවශ්‍යයි. මේ පරිසර සාධකයේ හරිම වැදගත්. අපි හුඟක් වෙලාවට පරිසරය පිළිබඳව ඒ තරම් සැලකිල්ල දක්වන්නේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ නම් පරිසරය ගැන ගොඩාක්ම සැලකිල්ල දක්වලා තියෙනවා. පරිසරයේ තියෙන නිහඬ බව, පිරිසිදුකම, පිළිවෙල හරිම වැදගත්. ඉතින් මේ අපි ගත කරන මේ සංඝාරාම පරිසරය මේ ස්ථානයේ හදපු ඒ පරිත්‍යාගශීලීන් අපි මේ වෙලාවේ මතක් කරන්න ඕන ඩී.ආර්. විජේවර්ධන මහත්මයා ඇතුළු ඒ මණ්ඩලය ඒගොල්ලෝ ලියලම තියෙනවා මේක සකස් කරද්දී විශ්වවිද්‍යාලයේ උගන්වන ආචාර්ය මණ්ඩලයේ ඉගෙන ගන්න ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලාට නිහඬ නිශ්ශබ්ද සංසුන් පරිසරයක් ලබා දීම මේ සංඝාරාම විහාර මේ භූමි භාගයේ මේ විදිහට විශාල භූමි භාගයක් වනාන්තරයක් හැටියට තියලා මේ කරලා තියෙන්නේ. එතකොට අපේ පාරිසරික සාධකයේ හරි වැදගත්. අපිට සංසුන් වීම සඳහා. ඉතින් ඔය කාරණා තුනම සැලකිල්ලට ගන්න ඕන. හැබැයි මෙතෙන්දී විශේෂ දෙයක් තියෙනවා. මේ සියල්ලම අපි කතා කරා ශරීරයේ පැත්තෙන් කය අපි සැහැල්ලු කරගන්නවා, සංසුන් කරගන්නවා, තැම්පත් කරගන්නවා. මනස සැහැල්ලු කරගන්නවා, සංසුන් කරගන්නවා, තැම්පත් කරගන්නවා. ඒ වගේම පරිසරය අපි යම් ප්‍රමාණයකට පිරිසිදුව, නිහඬව, නිශ්ශබ්දව පවත්වා. එතකොට ඇත්තටම අපේ කය මනස දෙකම සංසුන්. මේ සංසුන් භාවය ඇතුළේ එකක් කායික මානසික නිරෝගීතාවය ඇති වෙනවා. අනිත් එක තමයි අපි කරන වැඩ බොහෝම සාවධානව අවබෝධයකින් අවධානයකින් යුතුව කරන්න අපිට පුළුවන්කම ලැබෙනවා. ඉතින් මෙහිම අපි කය මනස දෙකම සංසුන් කරන අභ්‍යාස පුරුදු කරගන්නවා. විශේෂයෙන් අපි මේ විශ්වවිද්‍යාලීය ප්‍රජාව හැටියට ගත්තොත් වැඩිපුර මනස වෙහෙසලා වැඩ කරන අය. කය වෙහෙසලා වැඩ කරන අය නෙවෙයි. නමුත් ශරීරයේ සහයෝගය අත්‍යවශ්‍යයි. අපි ව්‍යායාමයක් කිරීම. ඊටම වැදගත්. ඉතින් කය වෙහෙසලා ව්‍යායාම කිරීමේදී අපිට තෝරගන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි අපිට තියෙන වැඩක් අපි හොඳට කය වෙහෙසලා මහන්සි වෙලා ඒ කටයුත්ත ඒ වැඩේ කරන්න ඕන. එතකොට ශාරීරික ව්‍යායාමයකුත් ලැබෙනවා. අපේ වැඩකුත් කෙරෙනවා. එහෙම නැතුව අපිට හුදෙක් කය වෙහෙසීම සඳහා පමණක් කරන අභ්‍යාසවලදී දෙන්න පුළුවන් ක්‍රීඩා වගේ දේවල්. දැන් ක්‍රීඩාවක් කරාට අපේ කායික සෞඛ්‍යය ලැබෙනවා මිසක නමුත් අපේ වැඩක් කෙරෙන්නේ නැහැ. ඒ දෙකම දෙකෙන් කැමති එකක් තෝරගන්න පුළුවන්. කොහොම නමුත් අපි කය වෙහෙසටපත් කිරීම නැත්නම් කායික ව්‍යායාමය හරිම වැදගත්. ඒ කායික ව්‍යායාමයේ හරහා අපේ මනස සංසුන් කරගන්න ලොකු සහයෝගයක් තිබෙනවා. බුදුරජාණන් වහන්සේ මේ කාරණා දෙකම සඳහන් කරලා තිබෙනවා. ඒ ওই විදිහට මම ඔබේ අවධානය යොමු කරේ මේ අපේ බුද්ධ දේශනාවේ නැත්නම් අපේ ධර්ම ප්‍රතිපදාවේ ඇතුළත් වෙලා තියෙන සැහැල්ලු වීමේ සංසුන් වීමේ අභ්‍යාසයක් අපි කොහොමද කරන්නේ කියලා. ඊළඟට දැන් අපි මේ විදිහට කය තැම්පත් කරගෙන මනස සංසුන් කරගෙන පරිසරය ගැනත් අපි යම් කිසි අවධානයක් සහිතව පරිසරයත් යම් ප්‍රමාණයකට යහපත් කරගත්තයින් පස්සේ නැවත අපිට පුළුවන්කම තියෙනවා අපේ මනස පූර්ණ අවධානය මනස පූර්ණ වශයෙන් ඒකාග්‍ර කරගන්න අපේ අරමුණට පූර්ණ අවධානය යොමු කරගන්න අභ්‍යාසයක යෙදෙන්න පුළුවන්. දැන් ඒ අභ්‍යාස බුදුරජාණන් වහන්සේ අපිට උගන්වලා තියෙනවා. එයින් පළවෙනිම අභ්‍යාසය තමයි මේ හුස්ම පිළිබඳ අභ්‍යාසය. ඒකට පාලියෙන් කියන්නේ ආනාපාන සති කියලා. දැන් මේ වෙලාවේ අපිට පුළුවන්කම තියෙනවා මේ අභ්‍යාසය ටිකක් කරන්න. දැන් බලන්න ඔබ සැහැල්ලු සංසුන් ඉරියව්වක ඉන්නවනේ.
අපි කය තියාගන්නකොට අපේ තියෙන අන්ත දෙකක්. ඒ දෙකට යන්නේ. අපහසු අන්තයයි සුව පහසු අන්තයයි දෙකට යන්නේ. කය අපහසු වුණොත් අපේ කටයුත්ත කරන්නට. සුව පහසු අන්තයට ගියොත් නිින්ද යනවා. ඒ අන්ත දෙකටම නොගින් පහසුවෙන් කය තියාගෙන දැන් අපිට පුළුවන්කම තියෙනවා එක අරමුණකට හිත යොමු කර ගැනීමේ අභ්‍යාස කරන්න. ඒ අභ්‍යාස වලින් එකක් තමයි මේ ආනාපාන සති. ආනාපානය කියන්නේ ස්වභාවික සංසිද්ධියක්. මොකද්ද? අපේ ශරීරයේ සිද්ධ වෙන ආස්වාස් ප්‍රස්වාස ක්‍රියාවලිය. හුස්ම ඇතුල් වීම පිටවීම. ඒක හරි ස්වභාවිකයි. ඒකට අපි පූර්ණ අවධානය තියාගෙන ඉන්න. එක දිගට එක දෙයකට අඛණ්ඩ අවධානය. ඒක තමයි ආනාපාන සති අභ්‍යාසය කියන්නේ. අපි මේ අභ්‍යාසයේ ටික වෙලාවක් කරන්න උත්සාහ කරමු. මෙතන ඉන්න අපිත් මේ වගේම Zoom තාක්ෂණය හරහා මේ කටයුත්තට සම්බන්ධ වෙලා ඉන්න ඔබේ ආසනය හොඳින් තැම්පත් වෙන්න. ඊට පස්සේ අපිට පුළුවන් ටිකක් ලොකු හුස්ම 3ක් විතර ගන්න. ඒ කියන්නේ පෙනහළු හොඳට පිරෙන්න. පොඩ්ඩක් නතර කරන් ඉඳලා හිමීට පහළ දාන්න. පිට කරන්න. ආයිමත් එකක් ගන්න. රඳවගෙන ඉඳලා හිමීට පහළ දාන්න. තව එකක් ගන්න. මීට පහළ දාන්න. දැන් ස්වභාවික විදියට හුස්ම ඉහළ පහළ යන්න දෙන්න. එහෙම යන ගමන් හුස්මටම අවධානය තියාගන්න පුළුවන් ද බලන්න. ඇතුල් වෙන හුස්ම ඇතුල් වෙද්දී ඇතුල් වෙන බව දැනගන්න. එච්චර. ඇතුල් වෙනවා ඇතුල් වෙන බව දැනගන්න. පිට වෙද්දී පිට වෙන බව දැනගන්න. දැන් මේකෙන් අපේ වර්ධනය වෙන්නේ අර සතිමත් බව. එක දිගට එක දෙයකට අවධානයේ සහිතව ඉඳීමේ හැකියාව. අපි බලමු නැවතත් හුස්මට දිගටම අවධානය තියාගෙන ඉන්න පුළුවන්ද කියලා. උත්සාහ කරොත් පුළුවන්. හැබැයි ඔබට දැනේ සමහර විට හිත පොඩ්ඩක් පිට යනවා. ශරීරයේ ඇති වෙන යම්කිසි වේදනාවකට කැක්කුමක. එහෙම නැත්නම් පිටින් ඇහෙන ශබ්දයකට හිත යොමු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් යම්කිසි දෙයක් මතක් වෙන්න පුළුවන්.
ඒකට කමක් නැහැ. ඒක හරි ස්වභාවික සිද්ධියක්. හැබැයි අපි දන්නවා නම් හිත පිට ගියා කියලා. හුස්මට තිබුණු අවධානය වෙන දෙයකට ගියා කියලා දන්නවා නම් අපිට ආපහු හුස්මට අවධානය යොමු කරගන්න පුළුවන්. දන්නේ නැත්තම් තමයි ආපහු එතෙන්ට එන්න බැරි. දන්න කෙනාට පුළුවන්. ඒ නිසා මේ දැන ගැනීම හරි වැදගත්. හිත වෙනත් අරමුණකට ගියා කියන දැන ගැනීම හරි වැදගත්. ඒක තමයි ඇත්තටම සතිය. ගිය බව දැනගන්න. එහෙනම් ආපහු හිත යොමු කරගන්න පුළුවන් හුස්මට. දැන් අන්නේ දැනුවත් භාවයත් ඇතුව අපි පොඩි වෙලාවක් ආනාපානයට හිත යොමු කරගමු. හොඳයි. මේ අත්දැකීම හරි වැදගත්. අපි හුඟක් වෙලාවට න්‍යායිකව මේ කාරණා දන්නවා. එහෙත් ප්‍රායෝගිකව අපි අත්දකින්නේ, විඳින්නේ නැහැ. අත්දැකීමට අපි ආයොත්. ගියාම තමයි අපේ හිතේ ස්වභාවය අපිට තේරෙන්නේ. එක දිගට එක දෙයකට අවධානය යොමු කරගෙන සිටීමේ නොහැකියාව අපි අත්දකින්නේ, අත් විඳින්නේ මේ අභ්‍යාසය කරනකොට. එහෙත් අපි දන්නවා නම් අපේ හිත පිට වෙනත් අරමුණකට ගියා කියලා. අපිට ආපහු අපේ මූලික අරමුණට අවධානය යොමු කරගන්න පුළුවන්. එතකොට ওই විදිහට අපි මේ අද අවධානය යොමු කළේ බුදුදහමේ උගන්වන මනස සංසුන් කිරීමේ සහ හිත එක අරමුණක තබා ගැනීමේ අභ්‍යාස. මම ඕවා ගැඹුරු සූත්‍ර ආශ්‍රයෙන් කතා කරන්න යන්නේ නැහැ. නමුත් මේ අභ්‍යාසය හුඟක් වැදගත්. අපි කය සහ මනස දෙක ප්‍රධාන වශයෙන් අපේ කටයුතු වලදී අපි යොදනවා. දෙකම නිරෝගීව තබා ගැනීම වැදගත්. ලෙඩ වෙන්නේ නැහැ කියන එක නෙමෙයි අපි අදහස් කරන්නේ. පුළුවන් තරම් බුදුහාමුදුරන්ගේ දේශනාවේ තියෙන්නේ අප්පාබාධෝ කිය. පුළුවන් තරම් අල්ප ආබාධ සහිතව ආරෝග්‍ය පරමාලාභ කියන දේශනාවත් අපි අහලා තියෙනවා. අප්පාබාධ ආබාධ අඩු කෙනෙක් බවට පත් වීම වැදගත්. මනසත් එහෙමයි. මනස සංසුන් තැම්පත් කෙනෙක් බවට පරිවර්තනය වීම හරි වැදගත්. ඉතින් මම ඒ අභ්‍යාසය ඇත්තටම කරන කෙනෙක්. මම ජීවත් වෙන්නේ මේ සංසුන් පරිසරයේ. දැන් අවුරුදු 30ක් මේ පරිසරයේ ජීවත් වෙනවා. ඇත්තටම හරිම සංසුන් පරිසරයක්. මම ජීවත් වෙන්නේ විශ්වවිද්‍යාලයේ අපේ තරුණ ශිෂ්‍ය හාමුදුරුවොත් එක්ක.
ඒ වුණාට උන්වහන්සේලාත් එක්ක ජීවත් වුණාට මම බොහොම සංසුන් වෙන්නේ. මං අභ්‍යන්තරිකව මං සංසුන් වෙලා ඉන්නේ. මං අභ්‍යාස කරලා තියෙනවා. පුරු වෙලා තියෙනවා. පුහුණුවකින් ලබාගත් එකක් ඒක. අපි ඕන කෙනෙකුට ඒ අභ්‍යාස කරොත් සංසුන් වෙන්න පුළුවන්. අපි දැන් මේ කොරෝනා කාලය තුල ගමනාගමනයේ සීමා සහිත වෙලා අපි ගත කරපු සාමාන්‍ය ජීවිතයේ නතර වෙලා කිසියම් නොසන්සුන් භාවයකින් ඉන්නවා කියන කාරණේ ගොඩක් අය කියන. ඒක වෙන්න පුළුවන්. නමුත් අපිට සංසුන් වෙන්න පුළුවන්. මේ නොසන්සුන් වෙන්නේ ප්‍රධාන වශයෙන් මනස. ඉතින් මනස සංසුන් කරගන්න පුළුවන්. එක් පැත්තකින් ඔය අභ්‍යාස කරන්න පුළුවන්. අනිත් පැත්තෙන් අපි අවබෝධ කර ගැනීම හරි වැදගත්. බුදුදහමේ සමත හා විපස්සනා කියලා පියවර දෙකක් වෙනවා. සමත සමාධි විපස්සනා සමාධි කියලා. සමත සමාධියෙන් කරන්නේ අර හිතේ ඇති වෙලා එන ආවේගාත්මක ස්වરૂපය తాවකාලිකව යටපත් කරලා තියාගන්න. ඒක අපිට යම්කිසි වැඩකදී නැත්නම් ප්‍රශ්නයක් ගැටලුවක් ඇති නොවන මට්ටමට පවත්වා ගන්න ඒක වැදගත් වෙනවා. හැබැයි ඒක සාර්ථක උත්තරයක් නෙවෙයි. සාර්ථක උත්තරයක් නෙවෙයි. අපේ මනස විපස්සනා සමාධිය කියන්නේ ස්ථාවර සංසුන් භාවයක් අපේ මනසේ තියෙනවා. ඒකට එතෙන්ට එන්න පුළුවන් වෙන්නේ අවබෝධය තුලින්. අවබෝධය තුලින්. මේ අපේ ජීවිතයේ ස්වභාවය, වටපිටාවේ ස්වභාවය, මිනිස්යන්ගේ ස්වභාවය අපි ගැඹුරින් අවබෝධ කරගන්නවා. අවබෝධ කරගත්තම ඒ දේවල් වලින් අපි අකම්පිත ඉන්න ස්වභාවයකට අපිපත් වෙනවා. ඒකට කියන්නේ විපස්සනා සමාධිය කියලා. ඉතින් ওই විදිහට අපේ තියෙන తాවකාලිකව සංසුන් වීමක් සහ ස්ථිර වශයෙන් සංසුන් වීමක්. මේ සංසුන් වීම, තැම්පත් වීම අපි ඉංග්‍රීසියෙන් රිලැක්ස් කියනවා. ඒක අත්‍යවශ්‍යයි. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒක අපිට දේශනා කරලා තියෙනවා. සමාධින් භික්කවේ භාවේත සමාහිතෝ භික්කවේ යථා භූතං ඥානාති පස්සති කියලා. නිතරම කියලා තියෙන සංසුන් වෙන්නේ. ඔය සමාධි කියන වචනයෙන් කියන්නේ ඒක සමත සමාධි වෙන්නත් පුළුවන්, විපස්සනා සමාධි වෙන්නත් පුළුවන්. සමත සමාධියකට ඇවිල්ලා සංසුන් වුණත් සමාහිතෝ යථා භූතං ඥානාති පස්සති. සංසුන් වුණ එක්කෙනා තමයි යමක් අවබෝධ කරගන්නේ. වටහා ගන්න, තේරුම් ගන්න. නොසන්සුන් කෙනාට ඒක අවබෝධ වෙන්නේ නැහැ, වැටහෙන්නේ නැහැ, තේරෙන්නේ. ඒකයි සමාහිතෝ යථා භූතං ඥානාති පස්සති. ඒක. ඉතින් සංසුන් වුණාම අවධානය යොමු කරන්න පුළුවන්. අවධානය නිසා අවබෝධය. සංසුන් බව තුල අවධානය යොමු කරන්න පුළුවන්. අවධානය තුලින් අවබෝධයනේ අපිට හුඟක් වැදගත් වෙන්නේ. අවබෝධය නැති තැන තමයි අපි කලබල වෙන්නේ, සංසුන් වෙන්නේ, රණ්ඩු කරගන්නේ, ප්‍රශ්න ඇති කරගන්නේ, ගැටලු හදාගන්නේ. ඔය ඔක්කොම අවබෝධය නැති තැන. මේ අවබෝධයටපත් වීම තමයි බුදුදහමේ බුද්ධ කියන්නේ. බුද්ධ යමම අවබෝධයටපත් වෙන්න ඕන. ඒක ලෞකික දේවල් සම්බන්ධයෙන් වුණත් අපි යම් අවබෝධයටපත් වෙන්න ඕන විතරක් නෙවෙයි. අපි ආධ්‍යාත්මිකව ගත්තම මේ ලෝක ස්වභාවයේ, ජීවිතයේ ස්වභාවය පිළිබඳ ගැඹුරු අවබෝධයක් සහිත කෙනෙක් වෙනවා. එතකොට අපි හුඟක් සංසුන්, තැම්පත්. එතෙන්ට එන්න තමයි අපි මේ අද මේ අවධානය යොමු කළේ. හොඳයි, මම හිතන්නේ කාල වේලාව කාගේ ඉතාම වැදගත් වෙන නිසා මම ඊට වැඩි කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මෙවැනි උතුම් කටයුත්තක් සිද්ධ කරන අවස්ථාවක අපේ අතර ඉඳපු ඉතාම වටිනා ගුරුවරයෙක්, ශාසනික වශයෙන් වටිනා ස්වාමීන් වහන්සේ කෙනෙක් අපවත් වෙලා උන්වහන්සේගේ ගුණ සැමරුවක් සිද්ධ කරන අවස්ථාවක අපිටත් මේ විදිහට සම්බන්ධ වෙලා සහභාගී වෙලා යම්කිසි දෙයක් එකතු කරන්න අවස්ථාවක් සලසා දීම පිළිබඳව විශේෂයෙන් පෙරදින විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යනාංශයේ සියලුම දෙනාට අපගේ ගෞරවයේ කෘතවේදීත්වයේ මේ අවස්ථාවේ
ප්‍රකාශ කරනවා. ඒ වගේම මේ ගුණ අනුස්මරණ කටයුත්ත පවතින කොවිඩ් තත්ත්වයේ යටතේ කළ හැකි විදිහට මෙසේ සංවිධානය කරලා මේ කටයුත්ත සිද්ධ කිරීමට සංවිධානය කිරීමට කටයුතු කරපු අපේ ගෞරවනීය හාමුදුරන් වහන්සේලාත් ඒ වගේම ආචාර්ය මණ්ඩලයේ පින්නතුන් ඒ වගේම ශිෂ්‍යාවන් ආදී සියලුම දෙනාටමත් අපේ ගෞරවය පිරිනමමු. එමනම් අපේ මේ ධර්ම සංഭാෂණය මෙතකින් නිමා කරනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ කටයුත්තේ අවසානයේ හැම දිනම චිත්ත ඒකාග්‍රතාවයේ තියාගෙන අපේ හාමුදුරුවෝ මතක් කරලා පුණ්‍යානුමෝදනා කිරීම. ඉතින් මේ කටයුත්තට යන්න පෙර අපිට සාකච්ඡා වාරයක් ගන්න පුළුවන්. ඒ අතර මේ සංග්‍රහයක් සූදානම් කරලා තියෙනවා. අපි ඒකත් පිරිනමන්න කියලා ගෞරවයෙන් මතක් කරනවා. එhmenan මේ දේශනාවට මේ අභ්‍යාසයට සම්බන්ධ වුණු පින්වත් ඔබ හැම දිනාටම උතුම් මානසික ඒකාග්‍රතාවය සංහිඳියාව ඇති කරගන්න ශක්තිය ධෛර්යය ලැබේවා. එයින් ඔබේ ලෞකික ජීවිතයේ කටයුතු අධ්‍යාත්මික ජීවිතයේ කටයුතු හොඳින් කරගන්න ශක්තිය ධෛර්යය වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. සාකච්ඡා වාරයක් ගන්න පුළුවන් අපිට. ඒ අතර අනිත් කටයුතු කරමු. නැත්නම් අපි අම්බෙක්ක මේ ළමයි සහල් කරන පස්සෙත් ඒගොල්ලෝ ගොඩක් අර මානසික සුවතාවය කායික සුවතාවය අපි ගොඩක් කරගෙන එතකොට දැන් ගොඩක් වෙලාවට මේ රැකියාවක් කරන කෙනෙක් වුණත් රැකියාවක් කරන්නේ එක්ෂේක් වුණත් මේ ඒ කායික සුවතාවයත් මානසික සුවතාවයත් දෙකම නැති වෙන්න බලපානවා තමන්ගේ පෞල් පරිසරය. තමන් ඉක්ුණ අය තමන්ගේ අම්මා තාත්තා ණය වෙලා තියෙන වසර 25ක් විතර ඉස්සරහට ඉදිරියට ඉතර ණය කියන එක ඉතන කොටක් එතන තමන් මොනතරම් සපවත් ජීවිතයක් ගත කරනවා සමාජයේ එළියට කරන එයාගේ මානසික සුවතාවය නෑ අපිට ඉතින් පේනවා හරිම සුන්දර මාලිගාවක් කරනවා ඊළේ යනකොට පේනවා හරිම ලක්ෂරි වාහනයක යනවා හැබැයි ඇත්තටම දැන් අපි පණ කියනකොට සමාජයේ දිනුනක් වෙනවා එයාගේ මානසික සුවතාවය කායික සුවතාවය තියෙන්න පුළුවන් කායට හරි සැප දෙනවා හැබැයි මානසික සුවතාවය කියන එක නැහැ ඒ වගේම තවත් සමහර වෙලාවට අපි දකිනවා මේ එළිය හොඳට ඉන්න පුළුවන් එළිය සමාජෙත් ඉන්න පුළුවන් කට්ටියත් එක්ක හොඳට ගනුදෙනු කරන්න පුළුවන් හැබැයි තමන්ගේ ගෙදරට යනකොට වත්තට ඇතුළට ආයි කොහොම මේ නිකන් මේ පෙරේත බැලමක් වෙනවා වගේ අන්න එහෙම ඒ දේවලුත් අපිට අහලා තියෙන ඕනතරම් මේ උදේලකවත් මන්නේ අත්දැකීම් ළඟට තියෙනවා ගෙදරට ඇතුළට එළියට සමාජෙත් කොහොම හොඳයි මම ධාර්මිකයි හොඳයි ඒ ගෙදර වත්තට යනකොට හරි චේන්ජ්යක් එනවා හරි ඊටනයක් එනවා අන්න එහෙම දේවලුත් තියෙනවා ඒක මොකක්ද මේ අමිතාවුදුරෝ මතු කර කාරණේ මම හිතන්නේ හැමදෙනාටම ඇහෙන්නේ නැති. ඉතින් සමහර විට අපේ මේ පුද්ගල සම්බන්ධතා කියන්නේ දැන් දරුවන්ට අපි හිතමු විශ්වවිද්‍යාලය ඉගෙන ගන්න දරුවෝගේ ඒගොල්ලන්ට අම්මලා තාත්තලාගේ ජීවිතයේ තියෙන ප්‍රශ්න දැනෙනවා. අම්මලා තාත්තලා ඔය වගේ ණය පුරස් වෙලා නම් ඒ වගේ හිර වෙලා තියෙනවා නම් දැනෙනවා. එතන අර පුද්ගල සම්බන්ධතාවය තමයි අපි ප්‍රධාන කාරණේ. ඉතින් අපිට පුද්ගල සම්බන්ධතා නැතුව බෑ. අම්මලා තාත්තලාගේ ප්‍රශ්න අනිත් අයගේ ප්‍රශ්න දැනෙනවා.
සමහර විට ආර්ථික කළමනාකරණය කියන කාරණේ ගොක් වෙලාවට ඒකෙන් පීඩා විඳිනවා ගොක් අය. වර්තමානයේ ගොක් වෙන්න හේතුව මම දන්නේ බුදුදහම අනුව නම් මේ බුදුහාමුදුරන්ගේ දේශනාව අනුව ආර්ථිකය කළමනාකරණය කරනවා නම් මම හිතන්නේ ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා. අනිත් එක ඒකට ලොකු ආර්ථික විද්‍යාවක් නැහැ. සරල සිද්ධාන්තයක් තියෙනවා. ඒ කියන භෝගයේ පුංජිය නේ? තමන්ගේ ඉන්කම් එක 4ට බෙදලා ආපහු 150ක් ආයෝජනය කරනවා. මේ නැවත මුදල් උපදවා ගැනීම සඳහා. ඉතිරි 150 දෙකට බෙදලා 125ක් තැන්පතු ධනයක් හැටියට තියෙනවා. ඉතිරි 125 තමයි ඔක්කොම වැඩ කටයුතු කරන්නේ. ඒතකොට ඒ 25ට ගැළපෙන විදිහට ජීවිතය සංවිධානය කරුවොත් ප්‍රශ්නයක් නැහැ. 150ක් ආයෝජනය කරලා තියෙනවා. ඉන්කම් තියෙනවා. දැන් අද ආයෝජන සමහර වෙලාවට මූලධනය විනාශ වෙන ආයෝජන කරා. ආයෝජනය කරා ඉවරයි ලොස්. එහෙම දේවල් නෑ. ඒක සබුද්ධික ආයෝජනයක් වෙනවා. ඇත්තටම හෙමින් හරි පොඩි ආදායමක් ලැබෙන එකක් වෙනවා. නැත්තම් ලොකු මුදලක් ලබා ගැනීම බලාපොරොත්තු කරන සමහර ආයෝජන වලින් තිබුණු එකක් නැති වෙන එක තමයි අද හුඟක් වෙලාවට වෙලා තියෙන්නේ. නමුත් සබුද්ධික ආයෝජනයක් කරලා තියෙනවනේ 150. එතකොට ටික ටික එනවා. දැන් ඔය අපේ සමහර කතාන්දර තියෙන දැන් ඔය සරණහංස ජාතකයේ එහෙම ලොකු ආර්ථික විද්‍යා කතන්දරයක් කියනවා. ඒ කියන්නේ අපි ටික ටික තමයි එන්න ඕන. එක සැරේට මේක ගන්න ගියාම මොකක්වත් නැති වෙනවා. හංසයාගේ පිහාට ටික ගලවන කතාවක් තියෙනවා. ඒ කියන්නේ මේ දැඩි මුදල් තණ්හාව නිසා අර හංසයා දවසකට එක පිහාටුවයි දෙන්නේ. ඒක ලැබෙන්නේ යාට ආදරෙන් කරුණාවෙන් සැලකුවාම තමයි පිහාටුව රත්තරන් වෙනවා කියලා කියන්නේ. නැත්තම් ඒක වෙන්නේ නැහැ කියන්නේ. ඒක හරි ගැඹුරු මනෝවිද්‍යාත්මක සහ ප්‍රායෝගික කාරණයක් තියෙනවා. අර මිනිස්සයාට මොකද හේතුනේ? මේක මේ දවසින් දවස ගන්නවට වැඩිය මොකද? එක සැරේට මේක ගන්න ගියාම මොකද? මොකොත් නෑ. ඒ වගේ අපේ මේ සබුද්ධික සහ ඉවසන සුළු ආයෝජනයක් කරොත් ඇත්ත වශයෙන්ම ওই ආර්ථික ප්‍රශ්න කියනීම ඒ තරම්ම බරපතල ප්‍රශ්න නෙමෙයි. ඊළඟට හුඟක් අයගේ තැන්පතු ධනයක් නැහැ. ඇයි මොන හරි ආපදාසු භවිෂ්‍යති කියලා නේ බුදුහාමුදුරු කියන්නේ. ආපදා කාටත් සිද්ධ වෙනවා. ඒක ස්වභාවිකයි. ඒතර ආපදාවකදී ගන්න මෙහෙම තැන්පතු ධනයක් තියෙනවා. Taman ලෙඩ වෙනවා, ඇක්සිඩන්ට් එකක් වෙනවා, වෙන මොකක් හරි ආයෝජනයක් අවුල් වෙනවා. එතකොට කොහෙන්ද ගන්නෙ? ආපහු ණයකට යන්නද? එතකොට ආහිර වෙනවා. ඒක නිසා තැන්පතු ධනයක් 125ක තැන්පතු ධනයක් තියෙන්නේ ඒකට. ආපදාසු භවිෂ්‍යති ආපදාවක ටික. ඒකට අපේ සියලුම වැඩවලට තියෙන 125යි අපි උපදන ධනය. ඒ විදිහට යන සරල සිද්ධාන්තයක්. නමුත් මේක හරි ප්‍රායෝගිකයි. අපි අපේ ජීවිතේ කරන්නේ නෙමෙයි. එතකොට එහෙම නැති වුණාම ආර්ථික ප්‍රශ්නේ මානස පීඩා වෙනවා. ඇත්ත වශයෙන්ම වෙනවා ඒක. ආර්ථික ප්‍රශ්න අනවශ්‍ය වියදම් බහුලයි අද කාලේ බලපුවම. අත්‍යවශ්‍ය නොවන වියදම් වලට හුඟක් වියදම් කරනවා. අත්‍යවශ්‍ය නොවන අපේ තියෙන අනවශ්‍ය අත්‍යවශ්‍ය නොවන අවශ්‍ය සහ අත්‍යවශ්‍ය කියලා හතරට බෙදෙනවා. නේ? සමහරව අනවශ්‍ය වියදම් කරනවා. ඒක කොහොමදත් කපහරිනවා අත්‍යවශ්‍ය නොවන වියදම් තියෙනවා. ඉතින් ඒ විදිහට කරනවා නම් මම හිතන්නේ ආර්ථික වශයෙන් මේ විදිහට සැලසුම් කිරීමක් කරනවා නම් ආර්ථික පීඩනය හරහා එන මානසික පීඩනය සමහර වෙලාවට ගෙදර ඔය ගිය ගමන් ගෙදරට ඇතුළු වෙන ගමන් ඔය මොකද්ද කිව්වනේ දැන් ඔබ හන්දනේ පෙරේත දෝෂයක් ආවා වගේ කියන්නේ. ඒ කියන්නේ මේ පරිසරයට ඇතුළු වෙන ගමන් මේ පරිසරයේ අවුල තියෙන්නේ. ඒ කියන්නේ ගියන් පස්සේ මනස අවුල් ඒකයි තියෙන්නේ. මේ සූදානම් කරලා නැපිලිගන්න කමන්නේ. මේ ඉතින් ඔය වගේ තියෙනවා මානසික පීඩාවටපත් වෙන සාධක ගොඩක්. ඒක අපේ මේ සැලකිල්ලට ගත යුතු කාරණයක්. උගාක්ම මම දකින්නේ මේ ජීවිතේ කළමනාකරණය කර නොගැනීමේ ප්‍රශ්නේ. මානසික පීඩාවට උගාක්ම හේතුව තියෙනවා. ආර්ථිකය හරිම වැදගත්. ආර්ථිකය හරි වැදගත්.
ජීවත් වෙන්න මේ ආර්ථිකයක් අවශ්‍යයි. ආර්ථිකය කළමනාකරණය කරන්නේ නැති ගැටලුවක්. ඔය කාලේ තුල ඒ ඇතිවන දුෂ්කරතා පිළිබඳව වඩා දකින්න ලැබිච්ච කාලයක් අපි ආර්ථිකයේ කළමනාකරණය කරගැනීමේ ප්‍රතිඵලය. උදාහරණයක් ගත්තොත් අපි සමහර ලාවට සාමාන්‍ය එදිනෙදා රුපියල් 3-4,000ක් නැත්නම් රුපියල් 4-5,000ක් පවා උපයන අය අර ඒ උපයපු කාලය තුලදී යම් කිසි ආකාරයකට ඉපත් අවස්ථාවකදී ප්‍රයෝජන ගැනීම සඳහා ඉතිරි කිරීමක් කර නොගෙන සම්පූර්ණ මුළු මුදලම වියදම් කිරීම නිසා එපන් නැත්නම් අර ආන්දරමතක් කළා වගේ තමන්ගේ ප්‍රමාණයට වඩා මහලාට ආයෝජනය කරලා තිබීම නිසා මම හිතන්නේ මේ කාලය ඇතුළත තවත් වැඩිව ආර්ථික වශයෙන් බොදින පීඩාවටපත් වෙන අපි කලබනාකරණය කර නොගැනීමේ ප්‍රතිඵලය නේද ඒකම තමයි ඇත්තටමනේ. දැන් ඔය කිව්වාගේ සමහර අය දෛනික ආදායම ගත්තොත් ලොකු ආදායමක්. නමුත් ඉතිරි කරලා නැහැ. එදා වේදම් කරා ඉවරයි. ඒගොල්ලෝ හිතන්නේ හෙටත් ඉතින් මේකට යන්න පුළුවන් නේ, හෙටත් ලැබෙනවනේ කියලා. නමුත් හෙට කියන දවස් අවුල් වුණා. මේ ඇති වුණු ආපදාව සත්‍යයට රට වැටුවා. එහෙම ආයෝජන අවස්ථා නැතුව ගියා. ඉතින් tempatu ධනයක් තිබෙන්නේ නැති නිසා ඒ අරුපතේ ඒ ගැටුව ආවා. තමයි මම කියන්නේ ආර්ථිකය කළමනාකරණය නොකිරීම ගැටලුව කියලා. ඔකේ උස්කරතාවයට පත් වෙන්නේ ඒකත් නැතිකමම නෙවෙයි. ඔව් නැතිකමම නෙවෙයි. අපේ රට ගත්තත් හොඳ ආර්ථික තත්ත්වයක් තියෙනවා. අර මේ නාස්තිය අනවශ්‍ය දෙයට වැය කිරීම ඔය වගේ මේ ගොඩක් දේවල් තියෙනවනේ මේ ඒ වගේ ගැටලු නිසා මම හිතන්නේ ඒක වෙනවා. ඉතින් ඒක පීඩාවට මානසික පීඩාවකට හැරෙනවා. ඊළඟට මම අර කියන්න ඕනේ මේ පුද්ගල සම්බන්ධතාව කියන කාරණය. අපේ මානසික පීඩාවට බලපාන ප්‍රධාන සාධකයක්. ඔය ආර්ථික කාරණේ අපි වුණා කියලා. අපි පුද්ගල සම්බන්ධතාවවලදී මොන වගේ පුද්ගලයෝද අපේ ජීවිතේට සම්බන්ධ කරන්නේ? අපි සමහර වෙලාවට හිතනවා මේ නොඑක් විදිහේ මාධ්‍ය තියෙන දැන් පුද්ගල සම්බන්ධතාව වැඩි වීමේ මාධ්‍ය ගොඩක් වැඩි වෙනවා. ඉතින් අපි පුද්ගල සම්බන්ධතාව ගොඩක් හදාගත්තම අර දැන් මේ භෞතික දෙයක් නම් අපිට ඕෆ් කරලා පැත්තකින් තියන්න පුළුවන් නේ? නැත්නම් විකුණලා දාන්න පුළුවන්, අයින් කරලා දාන්න පුළුවන්. නම් පුද්ගල සම්බන්ධතාවයක් හැදුනම එහෙම ලේසියෙන් ඕෆ් කරන්න බෑ. නේ? එයත් එක්ක කිසියම් ආකාරයක දීර්ඝකාලීන ගනුදෙනුවකට යනවා. සමහර විට ඒ දුර්වල චරිත ලක්ෂණ තියෙන පුද්ගලයන් එක්ක පුද්ගල සම්බන්ධතාව ගොඩනගුණම විශාල පීඩනයක්. මානසික පීඩනයක්. ඒකයි බුදුරජාණන් වහන්සේ කල්යාණ මිත්‍රතා කියන කාරණේ දක්වලා තියෙන්නේ. පුද්ගල සම්බන්ධතාව පැවැත්වීමේදී සත්පුරුෂ සංසේවෝ කල්යාණ මිත්‍රතා. ඒ වගේම ඇතිවෙච්ච විශාල පීඩන තියෙන ඕනතරම් සිද්ධි තියෙනවා. දැන් මම කවුන්සලින් කරන නිසා මම දන්නේ මම මිනිස්යන්ගේ ප්‍රශ්න 10 ගානකට අහුම්කම් දීලා. 10 ගානක්. පැය ගණන්. සමහර ඒවා කෙලින්ම වැරදි පුද්ගල සම්බන්ධ. ගැලවෙන්න බෑ. ඒවෙන් ඇති කරන මානසික පීඩනය හිතා ගන්න බැහැ. අර ආර්ථික දෙයකදී නම් කාගෙන් හරි අනේ මට සල්ලි ටිකක් නැහැ කොට උදව් කරනවා කියලා ඒ වගේ දෙයක් ගන්න. අර වගේම ඊටත් වැඩිය බරපතල. ඒක නිසා මනස සංසුන්ව තබා ගැනීමේදී අපි හුඟක් සැලකිල්ලට ගත යුතු අංශයක් පුද්ගල සම්බන්ධතාවය. ඒක. ඊළඟ සෝදානම් Zoom එකේ ඉන්න අයටත් අහන්න පුළුවන් ප්‍රශ්න මොනවද කියලා. තියෙනවද? අහන්න. පිළිගන්න.
එහෙනම් විරාම සාරගෙන මේක ඔබ කතා කරන්නේ නෑ कैसे भी itu dan Zoom එකේ ඉන්න අයට සංග්‍රහ නැහැ නේද? තම සංග්‍රහ අවසරයි පණ්ඩිතහාරෝ මම එහෙනවද? එහෙනවා මම කතා කරන නන්දහාමුදුරුවෝ කතා කරන්නේ අනුරාධපුරේ. එහෙමයි. ඇත්තටම දැන් කාලීන සාකච්ඡාවක් විදිහට ඇත්තටම මට ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. ප්‍රශංසා කිරීමක් කරන්න මම ගත්තේ. මොකද කට්ටිය දැන් කැම කන වෙලාවනේ. ඒකත් එක්ක මේ ඇත්තටම දැන් ඉතිහාස අධ්‍යනාංශ විදියට දැන් හංගුරංගද දීරානන්ද නායක හවුරුන්ගේ අපවත් වීමෙන් පස්සේ විශේෂයෙන් උන්වහන්සේගේ ගුණ සිහිපත් කරලා මේ වගේ ව්‍යාපෘතියක් සිද්ධ කිරීම සම්බන්ධයෙන් විශේෂයෙන් අධ්‍යනාංශයට අපි ස්තුති පුද කරනවා. ඉතින් විශේෂයෙන් දැන් වර්තමාන සමාජය දිහා බැලුවහම කායිකව අතිශයින් මහන්සියටපත් වුණාට ඒ කායික මහන්සිය මානසික සැහැල්ලුවක් බවට පරිවර්තනය කරගන්න වර්තමාන ගොඩක් කට්ටිය පෙළඹෙනව අඩුයි. ඉතින් ඒකත් එක්ක මේ අද දවසේ සිද්ධ වෙච්ච සාකච්ඡාව බහුතරයක්ගේ මානසික ගැටලු වෙනුවෙන් වෙනනම් මානසික සුවතාවය වෙනුවෙන් උපයෝගී කරගන්න පුළුවන්. ඉතින් ඒකත් එක්ක මම යෝජනාවක් කරනවා මේ සාකච්ඡාව පුළුවන් නම් අධ්‍යනාංශය මගින් නැවත වතාවක් අහන්න පුළුවන් විදිහට YouTube එකට හරි Facebook එකට හරි අප්ලෝඩ් කරන්න පුළුවන් නම් අද දවසේ මේ සිද්ධ කර මේ ව්‍යාපෘතියේ ප්‍රතිඵලය තවදුරටත් වැඩි කරගන්න පුළුවන්. ඉතින් ඒකත් එක්ක මම මේ යෝජනාව කරනවා දේශනයේ සිද්ධ කර උපශාලාධිපති හාමුදුරුවෝ අපේ කහගල සාරානන්ද පණ්ඩිත හාමුදුරන්ට විශේෂයෙන් අපේ ස්තුතිය පුද කරනවා. ඒ වගේම මේක සංවිධානය කරපු අධ්‍යනාංශයටත් අපේ ස්තුතිය පුද කරනවා. බොහොම ස්තුතියි. දැන් අදහස් දැක්වේ මේ අපේ නන්දහාමුදුරුවෝ බුද්ධ ශ්‍රාවක වික්ෂු විශ්වවිද්‍යාලයේ කතිකාචාර්ය හාමුදුරුවෝ නන්දහාමුදුරුවෝ බොහොම පිං අතලිස්සෙක් දෙනෙක් ඉන්නේ දැනට ඒ වගේම මෙම දේශනය සඳහා මුලින්දලම අපේ අධ්‍යනාංශයේ අංශාධිපති මහාචාර්ය රෝහිත දසනායක ඇතුළුතුමන් සහ සම්බන්ධ වුණා. විශේෂයෙන් එතුමාගේ අනුග්‍රහයෙන් ඒ වගේම ආචාර්ය මණ්ඩලයේ ආචාර්යතුමියන් ඒ වගේම අපේ අනධ්‍යන කාර්ය මණ්ඩලයේ සියලු දෙනාමත් මේ සඳහා සහාය ලබා දුන. විශේෂයෙන් මේ අවස්ථාව සඳහා විශේෂයෙන් අපේ ආචාර්ය මණ්ඩලයේ සෝභිත පණ්ඩිත හාමුදුරන් වහන්සේ ප්‍රධාන ආචාර්ය මණ්ඩලයේ ආචාර්ය චන්ද්‍රිකා මහත්මිය ඒ වගේම කතිකාචාර්ය නිලුම් ජයතිලක මහත්මිය ඒ වගේම එම මහත්මා ඇතුළු තවත් ඒ වගේම සහකාර කතිකාචාර්ය සුරේෂ් මහත්මයා ඇතුළු
කිහිප දෙනෙක් තවත් සහසම්බන්ධ වෙලා ඉන්නවා. විශේෂයෙන් මේ අවස්ථාවේදී මුල ආරම්භයේදම මේ අවසන් වෙන දෙකම අපේ අංශාධිපතිතුමා සෝම් තාක්ෂණ ඔස්සේ මේ සඳහා සහසම්බන්ධ වුණා. ඉතින් අංශාධිපතිතුමාට යම්කිසි අදහස් දැක්වීම සඳහා අපි මේ මොහොතේ සිහිපත් කරනවා. පළමුව මම සතුටටපත් වෙනවා. ඇත්තටම මේ පුණ්‍ය කටයුත්ත ඉතාමත් සාර්ථකව හොඳින් සිදු කිරීම පිළිබඳව ඇත්තටම මුල ඉඳලම දැක්කා ඉතාමත්ම සංවිධානාත්මකව ඒ වගේම ඉතාමත් නිස්කලංකව මේ කටයුත්ත සූදානම් කරලා තිබුණ බව. අපේ අමිතරතන පොඩි හාමුදුරුවන් වහන්සේ මේ පිළිබඳව ඇත්තටම මුලින්ම යෝජනා කරා මට දෙපාර්තමේන්තුවට මේ පිළිබඳව අපි සාකච්ඡා පවත්වනකොට දීරානන්ද අපේ නායක හාමුදුරුවන් වහන්සේ වෙනුවෙන් යමක් කිරීම පිළිබඳව. එතකොට උන්වහන්සේත් මේ අදහසට එකඟ වුණා. ඒ වගේම එකඟ වුණා පමණක් නොවේ මේ දක්වාම ඒ සම්බන්ධයෙන් කැප වෙලා කටයුතු කරා. අපිත් අපේ ආචාර්ය මදුරාවිල සෝබිත අපේ හාමුදුරුවන් වහන්සේත් නිතරම ඒ පිළිබඳව අපි කතා කරා. උන්වහන්සේ ඒ පිළිබඳව කැපවීමෙන් වැඩ කරපු බව. ඒ වගේම මම අතිශයින්ම සතුටටපත් වෙනවා උන්වහන්සේ විසින් අපේ සාරානන්ද හාමුදුරුවන් වහන්සේ විසින් ඉටු කරන ලද මෙහෙය පිළිබඳව. ඇත්තට මං උනත් ඔබ වහන්සේ සෑහෙන කාලයක් දැනගෙන හිටියා වුණත් මේ විදිහ ආගමික කර්තව්‍යයන් වලදී ඊටාම සාර්ථකව සිදු කරනවා ඇත්තටම මට අසන්නට ලැබුණේ නැහැ ඇත්තටම. ඒ නිසා මම මෙහිදී ඔබ වහන්සේ සිදු කරන ලද ක්‍රියාමාර්ගය ඒ පුණ්‍ය කටයුත්ත ඊටාම සාර්ථකව සිදු කරා. ඔබ වහන්සේට දෙපාර්තමේන්තුවේ අංශාධිපති හැටියට අප්‍රමාණ ස්තුතිය පුරුද කරනවා ඔබ වහන්සේට. ඒ වගේම අපේ මදුරාවිල සෝබිත ස්වාමින් වහන්සේ, ඒ වගේම අමිතරතන ස්වාමින් වහන්සේටත්, ඒ වගේම අපේ දෙපාර්තමේන්තුවේ අපේ සුමුද් ධර්මරත්න ආචාර්යතුමියත්, ඒ වගේම ආචාර්ය චන්ද්‍රිකත්න ජ්‍යෙෂ්ඨ ඒ වගේම නෙළුම් ජයතිලක මහත්මියත්, අපේ සුරේෂ් නවරත්නත් ඇතුළු ආචාර්ය මණ්ඩලය බොහොමයක් මේකට සහසම්බන්ධ වුණා. ඒ පිළිබඳව අංශාධිපති හැටියට මම සතුටටපත් වෙනවා. ඒ වගේම මේක ඇත්තටම අපිට කාලීන අවශ්‍යතාවයක් ඉටු කිරීම හැටියට හිතන්නට පුළුවන්. අපේ දෙපාර්තමේන්තුවේ වැඩ සිටි අපේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය හඟුරංකිත දීරානන්ද ස්වාමින් වහන්සේ අපේ හදවතේ කවදාකවත් මතකෙන් ඉවත් වෙයි කියලා අපි හිතන්නේ නැහැ. අපේ ජීවිතයේ තියෙන තාක් කාලයක් මම උන්වහන්සේ පෞද්ගලිකව වසර 22ක් පමණ ඇසුරු කරා. ඉතාමත්ම සමීපව මට නොමදව බොහෝ දේවල් කටයුතු සිදු කරනු ලැබුවා. බොහෝ යහපත් ජතිගුණ අපිට පිහිටවුවේ අධ්‍යයන කටයුතු වලට අමතරව උන්වහන්සේ විසින්. ඒ නිසා උන්වහන්සේ අපි ඇත්තටම දන්නවා මොන ගමනක් වුණත් ගියත් ඇත්තටම අපිව එකතු කරගෙන හැම අවස්ථාවකදීම ගියා. මට උන්වහන්සේ නිතර සිහිපත් වෙනවා. අපේ දෙපාර්තමේන්තුවේ උන්වහන්සේගේ ඡායාරූපේ නිතර පෙනීමට තිබුණ නිසාත් ඒ පිළිබඳව තව තවත් අපිට මතකය අවදි කරනවා. උන්වහන්සේ ඇත්තටම චීනයට වඩින අවස්ථාවේදී මට හොඳට මතකයි උන්වහන්සේ ප්‍රකාශ කළා රෝහිත මෙහෙට එන්න කියලා මට දෙපාර්තමේන්තුවට කතා කරලා ඉවරලා කිව්වා මං එනකන් මගේ වැඩ ටික බලා ගන්න ඕන කියලා මට අත්සන් කරන්න කිව්වා. උන්වහන්සේගේ මේ වැඩ කටයුතු සියල්ලම බලා ගන්න ලෙස. ඉතින් මං ඒක අත්සන් කරන වෙලෙත් මං උන්වහන්සේට මතක් කරා මේ පරිස්සමින් උන්වහන්සේ වඩින්න කියලා. නමුත් ඇත්තටම ඒ දේ ඇත්තටම සිදු වුණේ නැහැ. ඒක හරිම කනගාටුවක්. උන්වහන්සේටයි මටත් මැදවල රජමහා විහාරයේ උත්සවයක් පැවතුණා. ඒ දිනේට උන්වහන්සේට වඩින්න ඇත්තටම බැරි වුණා. මම මේ පිළිබඳව සාකච්ඡාවට යද්දී තමා උන්වහන්සේගේ මේ අපවත් වීම පිළිබඳව මට දැනගන්නට ලැබුණේ. ඒ වගේම ඇත්තටම උන්වහන්සේගේ දේහය වැඩමවාගෙන ඒම සඳහා ඒ වගේ මේ කටයුතු කිරීමට
ගුවන් තොටුපළට ඇතුළුව යාමට සිදු වුණෙත් මට ඇත්තට මේක මුලින් ලබා ගන්නකොටම ඒ දේහේ මට ඇතුනේ හරි චිත්ත පීඩාවක්. ඒ කියන්නේ උන්වහන්සේ මේ විදිහට මම දකින්න බලාපොරොත්තු නැහැ යන අවස්ථාවේදී. ඒ නිසා උන්වහන්සේ ගොඩාක් දේවල් අපිට ශේෂ කළා ගියා. ඒ දේවල් අපි අරන් යනවා. ඒ අරන් යාමේ එක කොටසක් ඇටියට මේ අපේ හාමුදුරන් වහන්සේලා මූලිකත්වයෙන් මේ සිදු කරපු කටයුත්ත පිළිබඳව අප්‍රමාණ මම සතුටටපත් වෙනවා. උන්වහන්සේලාට අංශාධිපති හැටියට මම පුණ්‍යානුමෝදනාව දෙනවා. ඒ වගේම තමයි ඇත්තටම අද මේ කටයුත්ත අවශ්‍යම වෙලාවකදී සිදු කරා. මේ විදිහට මානසික සංහදියාවකට පත් කර ගැනීමට අවශ්‍ය අපිට අවශ්‍ය මේ යටිතල පහසුකම ඒ වගේම ඒකට අවශ්‍ය පුජ්‍යල ප්‍රාර්ථනය ලබා දීම පිළිබඳව අපේ සාරනන්ද හාමුදුරුවන්ට මම ස්තුතිවන්ත වෙනවා. උන්වහන්සේට අපේ හදවතේ තියෙන ගෞරවය ඇත්තටම වැඩි වුණා කියලා තමයි මට හිතෙන්නේ මේ වැඩසටහන මෙහෙවන අවස්ථාවේදී මම අද්දුටු දේවල් වලින්. ඉතින් ඔබ වහන්සේට තව ශක්තිය ලැබේවා මේවා ඉටු කිරීමට, চিරාත් කාලයක් මේවා සිද්ධ කිරීමට අවශ්‍ය කටයුතු එකතු වේවා, ශක්තිය ලැබේවා, නිරෝගී බව ලැබේවායි ඔබ වහන්සේ සියලු දෙනාටම අංශාධිපතියක් විදිහට මම ප්‍රාර්ථනා කරනවා. ඔබ වහන්සේලා සියලු දෙනාටම බොහොමත්ම ස්තුතියි. අපි ඊළඟට තියෙන්නේ තවත් කතා කරනවා. අපි මේ අනුස්මරණ පුනනුස්මරණ කටයුත්ත නිමා කරන අවස්ථාව. ඉතින් අපි ඊළඟට බලාපොරොත්තු වෙන්නේ අනුමෝදනාව කරන්නට. දෙලියට ගියා. මේ සෝබිත හාමුදුරු වැඩ ඉන්නවද පොඩි හාමුදුරනේ? දෙගන්න පොඩ්ඩක්. ගෞරවනීය අපේ දිරනන්ද පණිදාඳුරන් වහන්සේ සිහි කරලා කරන මේ යහපත් කාර්යයේදී අපි අවසාන වශයෙන් අපේ උන්වහන්සේට අපගේ අප්‍රමාණ ගෞරවය පළ කිරීමත් අපගේ දහමට අනුව අප විසින් කරන්නට යෙදුනා වූ පුණ්‍ය ශක්තියින් සිහි ගන්වාගෙන අනුමෝදනා කිරීමක් තමයි සිදු කරන්නේ. ඒක නිසා මේ Zoom තාක්ෂණය ඔස්සේ ඉන්න ඔබ සමහර විට උන්වහන්සේගේ ශිෂ්‍යයෙක් වෙන්න පුළුවන්, උන්වහන්සේගේ ශාස්ත්‍රයේ හැදෑරූ කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේම ධර්ම ඉගෙන ගත්ත දහම් ශිෂ්‍යයෙක් වෙන්න පුළුවන්. කවුරු වුණත් කමක් නැහැ. අපි නොඑක් විදියට උන්වහන්සේගේ වටිනාකම ගුණය දන්නවා. ඒක නිසා අප අතර ජීවත් වෙලා අපි බලාපොරොත්තු නොවන අවස්ථාවක අපවත් වුණු ඉතිහාස අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ආචාර්ය හඟුරංගිත වීරානන්ද ගෞරවනීය අපේ හාමුදුරන් වහන්සේ අපි ඊටාම ගෞරවයෙන් සිහි කරමු. අපි උන්වහන්සේට අපගේ අදපිරි අප්‍රමාණ ගෞරවය මේ අවස්ථාවේ පළ කරමින් අපි හැමදෙනා විසින්ම සිදු කරගන්න යෙදුනා වූ සියලු පින් කුසල් උන්වහන්සේ අනුමෝදන් විය හැකි තාක් අනුමෝදන් විය හැකි භවයක භවගාමී ජීවිතයක් ගත කරන්නේ නම් උන්වහන්සේ අපි මේ කරන්නා වූ අප්‍රමාණ පින් කුසල අනුමෝදන් වේවා. ඒ වගේම උන්වහන්සේගේ අධ්‍යනාංශයේ කටයුතු උන්වහන්සේගේ ශිෂ්‍යානුශිෂ්‍ය පිරිස කරගෙන යනා වූ යහපත් කටයුතු ශාස්ත්‍රීය ආදී කටයුතු දැන දැක සතුටු වේවා. අප කරන්නා වූ පින් කුසල අනුමෝදන් වේවා. භවගාමී ජීවිතයක් ගත කරන්නේ නම් අපේ දහමට අනුව ඒ භවගාමී ජීවිතය යහපත් වේවා, සුවපත් වේවා.
සීල සමාධි ප්‍රඥා ගුණ පුරාගෙන උන්වහන්සේ පැවිදි ජීවිතයට ආවේ සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සත්‍ය කරණත්තාය කියන උත්තරීතර ප්‍රාර්ථනාවෙන් උත්තරීතර අධිෂ්ඨානයෙන් ඒක නිසා ඒ පරම ශාන්ත නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරගන්නට උන්වහන්සේට ශක්තිය ධෛර්යය වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු. ඉදං නෝ ගරුණෝ හෝතු සුඛිතෝ හෝතු නෝ ගරු. ඉදං නෝ ගරුණෝ හෝතු සුඛිතෝ හෝතු නෝ ගරු. ඉදං නෝ ගරුණෝ හෝතු සුඛිතෝ හෝතු නෝ ගරු. අපි හැම දෙනාගේම නමින් මේ පරිලෝ යන්නේ තුන මව් දෙමව්පිය ගුරුවරයාගේ කොට සිල් දෙනාත් ඒ වගේම මේ සංඝාරාම විහාර පාරකාර මණ්ඩලයේ ආධිකත්තු වන පී.ආර්. විජේවර්ධන සීමතානන් මියගේ සියලු පින්වත්තුන්ට ඇතුළු අප විශ්වවිද්‍යාල පරිසරයේ වසර 75ක ඉතිහාසය තුල මේ කටයුතු වල ආචාර්ය මණ්ඩලයේ සේවය කරලා ඒ වගේම කාර්ය මණ්ඩලයේ සේවය කරන මියගේ සියලු දෙනාමත් අපි ගෞරවයෙන් සිහිකරනවා. සියලු මියගිය අපේ ගෞරවනීය ඥාතිවරුද පින් අනුමෝදන් සුවපත් වේවා කියලා අපි ගෞරවයෙන් අනුමෝදනා කරමු. ඉදං මේ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. දෝසසුන් දකින සියලු සම්මියන්ත්‍රිස්තික දෙවියෝද පින් අනුමෝදන් වේවා. දෙවියන්ගේ ආශිර්වාදය ආරක්ෂාව රැකවරණේ හැම දිනම සැරසේවා කියන උතුම් අධිෂ්ඨානයෙන් දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. එත්තාවතාච අම්හේහි සම්භතං පුඤ්ඤ සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. අදිෂ්ඨාන අප මේ විදියට යහපත් කටයුතු වල නිරත වෙන්නේ සත්පුරුෂයන්ගේ කල්යාණ මිත්‍රයන්ගේ ආශ්‍රය ලැබුණ නිසා අපිට ලැබිච්ච උතුම් සත්පුරුෂයේ කල්යාණ මිත්‍රයේ ගෞරවනීය අඟුරංගත දීරානන්ද හඳුරන් වහන්සේ එවැනි උතුම් කල්යාණ මිත්‍රයන් නිවන් දකින්නතුරු අපි හැම දෙනාටම ආශ්‍රයයට නිශ්චයට ලැබේවා කියන උතුම් අධිෂ්ඨානයත් ඇති කරගමු. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බානපත්තිය. අප මේ කරන්නා වූ සියලු යහපත් ක්‍රියා අනුමෝදන් මෙහෙකිතා සියලු සත්වයෝ සතුටින් අනුමෝදන් වේවා. හැම දිනාගේම ජීවිතය යහපත් වේවා, සුවපත් වේවා, නිවන් මාර්ගට යොමු වේවා. අපි හැම දිනාටම මේ උතුම් ධර්ම අවබෝධය තුළින් මේ ජීවිතයේදීම පරම ශාන්ත නිර්වාණ ධර්මය සාක්ෂාත් කිරීමට ශක්තිය ධෛර්යය වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. හැම දිනකටම අපි ආශිර්වාද කරනවා. විශේෂයෙන් මෙවැනි උතුම් කළගුණ සැලකීමේ යහපත් කටයුත්තක් සංවිධානය කිරීම සම්බන්ධව පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශයේ අංශාධිපතිතුමන් ඒ වගේම ආචාර්ය මණ්ඩලයේ ස්වාමින් වහන්සේලා අනිකුත් ආචාර්ය මහත්ම මහත්මීන් ඒ වගේම ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඒ වගේම සංඝාරාම
පරිසරයේ අපේ සාමූහික භික්ෂු සංගමේ සභාපති හමුදුව ඇතුළු ස්වාමීන් වහන්සේලා ආදී සියලු දෙනාටමත් මේ කටයුතු සංවිධානය කරපු ඇත්තෝ ඒ වගේම සංග්‍රහ ආදී දේවල් සංවිධානය කරමින් මේ සියලු දේ කටයුතු සංවිධානය කරපු සියලුම දෙනාට කෘතවේදීත්වය පළ කරනවා. ඒ වගේම හැම දෙනාටම ආශිර්වාද කරනවා. බුද්ධ ධර්ම තුනුරුවන්ගේ අප්‍රමාණ බලයෙන් හැම දෙනාටම පිටක් වේවා, සාන්තියක් වේවා, යහපතක්ම වේවා. කායික මානසික සුවය සේවා, නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ඔබ කරන සියලු යහපත් කටයුතු කරදර බාධාවලින් තොරව කරගෙන සීල සමාධි ප්‍රඥා ආදී උතුම් ගුණ පුරාගෙන මේ ජීවිතයේදීම නිර්වාණ සාක්ෂාත් කරන්න පින්වත් හැම දෙනාටම ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා උදාවේවා. සබ්බීයෝ විවජ්ජන්තු සබ්බ රූපෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සබ්බ සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිච්ඡතු. හැම දිනකටම තෙරුවන් සරණයි. කවුරු හරි කනන්නේ